ඔයාගෙන් එන අදහසුත් ගමු. මේක يعني කැම්පස් එකේ කරන දේට අමතරව හෝ වැඩි දෙයක් නෙමෙයි. අපේ පැත්තෙන් අපිට සහනයක් ගන්න පුළුවන් අදහස් මොනවද කියන එක තමයි අපි මේ කතා කරන්නේ සහ අපිට තියෙන කලින් කරපු ඒ වගේ තියෙන එක්ස්පීරියන්ස් එක්ක. ඔව් ඒ මම කියන්නේ මුලින්ම අර කියන්නේ කැම්පස් එකේ දේවල් වලට කිසිම දෙයක් පිටින් යන්නේ නැහැ. මොකද දැන් අර ජූට්ස් එක දාලා තිබ්බනේ. එතකොට ඒක කියලා අවබෝධ කරගන්නත් ඕන කෙනෙක්ට පුළුවන්. මේ අපි අපේ අදහස් බෙදා හදා ගැනීමක් විතරයි කරන්නේ. ඒ කියන්නේ අපි මොනවා හරි මේ වැඩිපුර කරලා තියෙන අයගේ අදහස් බෙදා හදා ගැනීම පමණමයි. එහෙම වැරදි දෙයක් නෙවෙයි. සුහද සාකච්ඡාවක්. අනිත් අයටත් සාකච්ඡාවට හැමෝටම සාකච්ඡාවට සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මිස්ලා තුන්දෙනා කිව්වයි කියලා ඒ විදිහටම කරන්න ඕනෙවත් ඒ මිස්ලා තුන්දෙනාගේ අදහස් තමයි ඒ කියන්නේ. හරි ශානි මිස් අපි පටන් ගමු. ඒ කියන්නේ අපි මුලින්ම දැන් අපි හැමෝම දැන් මේ වෙද්දි කරන්නේ කොළඹ කැම්පස් එකට අදාළව රිසර්ච් එක කරන හින්දා කියන්නේ කැම්පස් එකෙන් කැම්පස් එකට අපි කරන රිසර්ච් වල එන්න පුළුවන් ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි රිපෝට් එකක් තිසීස් එක ලියන විදිය ඒ වගේ ක්‍රයිටීරියාස් කියන දේවල් වෙනස් වෙනවා. එතකොට අපි තිසීස් එකට කාගෙන් හරි සපෝට් එකක් ගන්නවා නම් හරි එහෙම නැත්නම් කාගෙන් හරි එකකින් ඩේටා ගන්න හරි ඉන්නවා නම් එයා ලියපු එකක් බලාගෙන ලියනවා නම් මම මේ ලියන්නත් කලින් එකයි කියන්නේ. එතකොට අපි මුලින්ම බලන්න ඕන අපි සපෝට් එක ගන්න කෙනා හරි ඒ ගන්න රිසර්ච් එක හරි අපේ කැම්පස් එකේ විදියටද කියන්නේ කොළඹ කැම්පස් එකේ කරපු රිසර්ච් එකක්ද කියන එක දැනගෙන ඉන්න ඕන. හේතුව තමයි ලංකාවේ කැම්පස් තියෙන ඒවා. එතකොට ප්‍රයිවට් කැම්පස් වල NIE එක ඕපන් යුනිවර්සිටි එක ගත්තම එයාලගේ තියෙන එක එක මෙතඩ්ස් තියෙනවා. සමහර වෙලාවට ඒකත් එක්කම අපිට අදාළ ඉන්ස්ට්‍රක්ටර් ඉන්නවා නම් ඉන්ස්ට්‍රක්ටර්ගේ තියෙන මෙතඩ්ස් උත් තියෙනවා. කියන්නේ එයාට අනුකූලව තමයි අපිට ඉන්න ලෙක්චරර්ට අනුකූලව තමයි අපි අපේ රිසර්ච් එක කරන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලෝ දැන් අපිට මේ සෙනසුරාදා පටන් ගන්නවනේ. එතකොට තමන්ගේ ලෙක්චරර් කියන දේ තමයි හැම වෙලෙම ප්‍රධාන වෙන්නේ. අපිට කොයි වෙලේවත් ලෙක්චරර් කියන දේ අභිබවා වෙන දෙයක් කරලා අපේ ටාගට් එකට යන්න බෑ. ඒකින්ද අපි හැමෝම ඔළුවේ තියාගන්න ඕනේ දෙයක් තමයි ලෙක්චරර් කියනවා නම් එයා මොකද අපිව ගයිඩ් කරන්නේ කැම්පස් එකෙන්. අපේ ලෙක්චරර් තමයි ප්‍රධාන වශයෙන් අපිව ගයිඩ් කරන්නේ සුපර්වයිසර් විදිහට. එතකොට එයාගේ ගයිඩන්ස් එකට අනුව තමයි අපි වැඩ කරන්න ඕනේ. අනිත් එක මේ වෙද්දි ගොඩක් අය තමන්ගේ ටොපික් එක දීලා තෝරගෙන ඇති තෝරගත්ත නැති කොටසක් ඇති මාරු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කොටසකුත් ඇති. එතකොට ඒකෙදි මම මේ කියන්නේ තමන් දැන් මේ වෙද්දි ටොපික් එකක් තෝරගෙන තියෙනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න ඒ ටොපික් එක කරන්න පුළුවන් සිටුේෂන් එකක් දැන් අපිට තියෙනවද කියලා. අපි මම උදාහරණයක් විදියට කියන්නම්. අපි ඇක්ෂන් රිසර්ච් එකක් නම් තෝරගෙන තියෙන්නේ ඉස්කෝලේ ගිහිල්ලා අපිට මේ තියෙන සිටුේෂන් එකේ අපේ ඇක්ෂන් රිසර්ච් එක අපි ඉස්සරලා බලාපොරොත්තු වුණු මට්ටමින් කරගන්න පුළුවන්ද කියන එක බලන්නේ. ඊට පස්සේ ඒක තමන් වෙනස් කරගන්න ඉන්නවා නම් ලෙක්චර් තමන්ට ඉන්න සුපර්වයිසර්ත් එක්ක කතා කරලා වෙනස් කරනවද නැත්නම් මේකේ තව data අපි ඇක්ෂන් රිසර්ච් එකේ නැරෝ කරනවද අන්න ඒව කතා කරගන්න. ටොපික් එකක් අරගෙන නැත්තම් තීරණය කරන්න තමන් කරන්නේ ඇක්ෂන් රිසර්ච් එකක්ද එහෙමත් නැත්නම් ක්වොලිටේටිව් ඒ කියන්නේ අපිට පුළුවන් එකක් තමයි ක්වොලිටේටිව් මෙතඩ් එකට යන්න. එහෙම නැත්නම් ක්වොන්ටිටේටිව් මෙතඩ් එකට යන්න පුළුවන්. ඒතර ක්වොලිටේටිව් මෙතඩ් එකෙන් අපි යනවා කියන්නේ අපි ප්‍රමාණාත්මක දත්ත වලින් යන එක. එහෙම නැත්නම් ක්වොන්ටිටේටිව් කියන්නේ අපි ළමයිගේ මාක්ස් වලින් හරි ඒ වගේ සාරගෙන කරන එක. දැන් ක්වොලිටේටිව් ගත්තත් අපි අන්තිමට යන්න ඕන ඇනලිසිස් එකකට යන්න ඕන SPSS වලින් හරි මොකක් හරි ක්‍රමවේදයකට යන්න ඕන. ඒකින්ද ඔයගොල්ලෝ මුලින් ප්ලෑන් කරගන්න ඕනේ දේ තමයි අපිට data කොහොමද කලෙක්ට් කරන්න පුළුවන්. ඒ දැන් අපිට ideas දෙක තුනක් තියෙනවා නම් අපි බලන්න ඕනේ ඒකෙන් අපිට වඩාත්ම සුදුසු මේ වෙලාවේ කරන්න පුළුවන් මොකක්ද කියන එකත් බලලා තමයි ටොපික් එකක් තෝරගන්න ඕන. ඒ වගේම අපි ඒක අපේ සුපර්වයිසර්ට දීලා සුපර්වයිසර්ගෙත් අදහස් අරගෙන සමහර විට කියන්න පුළුවන් මේක ගැලපෙන්නේ නැහැ. එතකොට කියන්න ඔයාගේ හිතේ තියෙන තව අදහසක් කියන්න, ඔයාට තියෙන ප්‍රශ්න කියන්න. එතකොට අපි ටොපික් එක තෝරගෙන එකට අරමුණු අපිට නම් අරමුණු දෙක තුනක්වත් අඩුම තරමේ තියෙන ටොපික් එකකට අපි යන්න ඕන. එතනින් තමයි රිසර්ච් එක පටන් ගැනීමේ අවශ්‍යතාව තියෙන්නේ. එතනින් එහාට අපි data collect කරද්දී ඊට පස්සේ රිසර්ච් එකේ report එක ලියද්දිත් අපිට තියෙනවා report එක ලියන එකෙත් කැම්පස් එකෙන් කැම්පස් එකට ඒක වෙනස් වෙනවා ලියන මෙතඩ් එක මොකක්ද කියන එක. මම හිතනවා අපිට දීපු ගයිඩන්ස් එකෙත් තියෙනවා ව්‍යාකරණ බලනවා කියන එක ඒ දේවලුත් ඔළුවේ තියාගෙන තමයි කරන්න ඕනේ.
මම හිතන විදියට කොච්චර අමාරු වුණත් අපි තනියෙන් රිසර්ච් එකක් කරන එක තමා හොඳ. තනියම කියන එක මම කියන්නේ මේ කාගෙන්වත් උදව් ගන්න නැතුව කියන කතාව නෙමෙයි. පිටට දීලා කරවනවට වැඩිය අපි ඒක එක්ස්පීරියන්ස් එක ගන්න එක හොඳයි කියන අදහසේ තමයි මම ඉන්නේ. හැමෝටම අමාරුයි ටයිම් එකේ ප්‍රශ්න සමහර වෙලාවට ඇත්තටම මේ වෙනකම් අයිඩියා එකක් නැහැ. කරන්නේ මොකද්ද කියන එක. එතකොට අපි ගෲප් එක හැදුවේ ඒකට. අපිට අයිඩියා එකක් නැත්තම් කාගෙන් හරි අහන්න පුළුවන් මේ වෙලාවේ ටොපික් එකක් නැත්තම් මට මොනවද කරන්න පුළුවන්. මං හිතන්නේ අපි කාටවත් කියලා නැහැ තමන්ගේ සබ්ජෙක්ට් රිලේටඩ් වෙන්න ඕන කියලා. ඒකින්ද හොඳට හිතලා මතලා සබ්ජෙක්ට් රිලේටඩ් නොවුනත් තමන්ට හොඳයි කියලා හිතෙන ටොපික් එකක් තෝරගන්න ඊට පස්සේ අනිත් අයගෙන් අදහස් ගන්න සුපර්වයිසර්ට ඒක දීලා අප්‍රූවල් කරගෙන මේ විදිහට පටන් ගත්තම data collect කරද්දී ඒ වගේ තැන්වලදී group එකෙන් අපිට සෑහෙන support එකක් ගන්න පුළුවන්. ඒ ටික තමයි මගේ අදහස තියෙන්නේ අපි පටන් ගද්දි කොහොමද වෙන්න ඕන කියන එක. මං හිතන්නේ එතනින් ඉස්සරහට ටික දුමානි මිස් හරි සරණ මිස්ට හරි ගොඩක් විස්තර තියෙනවා ඇති තමන්ගේ අත්දැකීම් එක්ක කියන්න. ඔව් දුමානි මිස් ඔයා ඉන්නව නේද? ඔව් කෞෂ මිස් මම ඉන්නවා. මම මේ මුලින්දම පටන් ගන්නම්. ඔව් මිස්. ඒ කියන්නේ දැන් ඇයි අපි පරීක්ෂණයක් කරන්නේ? ඒ කියන්නේ අපි පරිේශනයක් කියන්නේ මොකද්ද කියන එක ඔළුවේ තියෙන්නත් ඕනනේ. එතකොට පරිේශනයක් කියන්නේ ඇත්තරම මොකක් හරි නිශ්චිත ගැටලුවක් පිළිබඳ අපි විද්‍යානුකූල ක්‍රමයකට හොයා බැලීමක්. ඒ ක්‍රමය විද්‍යානුකූල වෙන්න ඕන. එතකොට ඇයි අපි පරිේශන කරන්නේ? දැන් අපි PGD group එකේ අය හැටියට අපි පරිේශනයක් කරන්න හදන්නේ අපේ higher studies නිසානේ. ඒ නිසා දැන් සමහර අය කරනවා ඔය මොනාරි ඔෆිස් එකේ වැඩ නැත්නම් තමන්ගේ ආසාවල් ඒ දේවල්. එතකොට අපි කරන්නේ මේ higher studies සඳහා. දැන් අපි එතකොට පරිේශනේ මාතෘකාවක් තෝරගන්නකොට අපි බලන්න අපි ඇත්තටම අපි දැන් එඟට ගන්න ඕන අපි මේක අපිට තියෙනවා ගැටලු. අපි පාසල් පද්ධතියේ ඉන්නකොට අපිට ගොඩාක් ගැටලු අපිට බර්නින් ඉෂුස් තියෙනවා. අපි හැමෝටම මේ එක්ස්පීරියන්ස් වෙලා ඇතිනේ. ඒ වගේ බර්නින් ඉෂු එකක් ඒ කියන්නේ මම මේකට විසඳුමක් හොයාගන්න ඕන කියන ඇත්තටම ආකල්පයක් තියෙන්න ඕන පරිශ්‍රණයක් කරන්න කියලා මම විශ්වාස කරන්නේ. ඒතකොට තමයි අපිට ඒක හරියට කරලා මේ ඇහෙනව නේද මාව? හෙලෝ. ඔව් මිස් ඇහෙනවා. හරි. ඇහෙනවා දුමානි මිස් ඇහෙනවා. හරි. එතකොට තමන්ට මේ කියන්නේ ඒ බර්නින් ඉෂු එකක් තියෙන්න ඕන ඇත්තටම මේ හොඳ ආකල්පයකින් පරීක්ෂණයක් කරන්න. එතකොට එහෙම ඉෂු එකක් මුලින් තෝරගන්න ඕන. ඒ ඉෂු එක තෝරගන්නකොට සාමාන්‍යයෙන් මම ඉගෙනගෙන තියෙන විදිහට දැන් හිතන්න මම ඉෂු එකක් තෝරගන්නවා නම් මම තෝරගන්නේ දැන් මගේ බේසික් ඩිග්‍රී එක තියෙන්නේ IT නේ. එතකොට මට IT බේසික් knowledge එක තියෙනවා. ඊළඟට මම এডুকেෂන් ඉගෙන ගත්තේ අලුතෙන්. එතකොට ඔය දෙක සම්බන්ධ කරලා තමයි මම ඉෂු එකට උත්තරේ හොයන්න යන්නේ. දැන් මගේ බේසික් ඩිග්‍රී එක IT නිසායි මම අලුතෙන් ඉගෙන ගත්තේ এডুকেෂන් නිසායි මම ගොඩක් වෙලාවට බලන්නේ අධ්‍යාපන පද්ධතිය තුළ කොහොමද තොරතුරු තාක්ෂණය කියන දේ භාවිතා කරලා process improve කරන්නේ ඒ වගේ මේ කොහොමද මේ improvements කරන්නේ වගේ දේවල් තමයි මම හිතන්නේ. ඒ වගේ එතකොට Tamanට knowledge එක තියෙන මේ දේ තමයි කරන්න ඕන. නැත්තම් Taman දන්නේ නැහැනේ. theories මුකුත් දන්නේ නැහැනේ. මම එහෙමයි හිතන්නේ. අපිට අර මම කරපු කෝස් එකෙත් අපිට කිව්වේ මේ මම ওই වගේ මාතෘකාවක් තෝරගත්ත පස්සේ මැඩම් මගෙන් ඇහුවේ ඔයාට මේ IT ඇයිවා තෝරගත්තේ ඔයාට මේ knowledge එකක් තියනවද කියලා කෙලින්ම ඇහුවා. ඊට පස්සේ තියනවා කිව්වට පස්සේ හරි එහෙනම් කමන්නේ මේ එහෙම තියනවා නම් තමයි එකෙන් පටන් ගන්න ඕන කියලා කිව්වේ. ඊට පස්සේ දැන් එහෙම ප්‍රශ්නයක් තෝරගෙන දැන් අපි විතර මේ ඉෂුව එක තෝරගත්තට පස්සේ අපි බලන්න ඕන මේ ඉෂුව එක සම්බන්ධව දැන් මම ඇත්තටම මුණ දෙන ඉෂුව එකක් නේ මම කරන්න යන්නේ. මම ඊට පස්සේ ඒක ගැන කියවනවා හොයනවා.
කලින් කරලා තියෙන වාර්තා හොයනවා ඒවා මේවා කියවනවා රිසර්ච් රිපෝට්ස් එහෙම. එතකොට මේ මට හොයාගන්න පුළුවන් මේ තව අලුත් ඒ කියන්නේ දැන් මගේ ඉෂුව එක මේ වෙනකොට කවුරු හරි රිසර්ච් කරලා හොයාගෙන නම් ඇත්තටම වැඩක් නැහැ. ඒ නිසා තමයි මේ වැඩිපුරම කියන්නේ මේ පහුගිය රිපෝට්ස් රිසර්ච් එහෙම කියවන්න කියලා. හැබැයි දැන් මගේ ඉෂුව එක මම නැරෝ කරන්න ඕනේ මං ඉන්න එන්වයරන්මන්ට් එකට. එතකොට එහෙම නැරෝ කරාට පස්සේ අර රිපෝට්ස් එහෙම කියවනකොට මට තව ගැප්ස් අයිඩෙන්ටිෆයි වෙනවා. අනේ ගැප් ඒ අයිඩෙන්ටිෆයි වෙන ගැප් එක ෆිල් කරන්න තමයි අපි රිසර්ච් එක කරන්න ඕනේ. එතකොට එහෙම කරන්න ගත්තාම තව නැරෝ වෙනවා. නැරෝ වෙලා ඒ නැරෝ වෙන එක මගින් අපි questions ඒ කියන්නේ රිසර්ච් questions දෙක තුනක් හදා ගන්න ඕනනේ අනිවාර්යෙන්. ඒ කියන්නේ objectives එහෙම හදා ගන්න ඕනනේ. එහෙම තමයි මේ රිසර්ච් questions ටික හදා ගන්න ඕනේ. හැබැයි ওই රිසර්ච් questions ටික අපි හදාගන්න ඇත්තටම ඒවට achievable වෙන්න ඕන. ඒ කියන්නේ ඒවා අපිට මේ කරලා ඒකට උත්තර හොයන්න පුළුවන් ඒවා වෙන්න ඕන. දැන් අපි මෙතොඩොලොජි එක එහෙම පාවිච්චි කරනකොට දැන් අපි මේ කාලේ ගත්තාම අපිට ඇක්ෂන් රිසර්ච් කරන්න අමාරුයි. මොකද අපි ඇක්ෂන් රිසර්ච් එකක් කරනවා කියන්නේ අපි ඒ කියන්නේ රිසර්ච් එක කරන කෙනා ඒ පද්ධතියේ ඉඳගෙන ඒකට හවුල් වෙන්න ඕන. දැන් ගොඩක් අධ්‍යාපන ශාස්ත්‍රයේ කරන්නේ ඇක්ෂන් රිසර්ච් නේ. මොකද ළමයා එක්කම ඉඳගෙන කරන ඒවානේ. එතකොට දැන් මේ දවස්වල අපිට ළමයා එක්කම ඉඳගෙන කරන්න අමාරුනේ. මම දන්න විදිහට මේ කාලේ හැටියට ඇක්ෂන් රිසර්ච් කරන්න බෑ. ඒකනේ මම හිතන්නේ මැඩම් කිව්වා නේද මේ ඩේටා කලෙක්ට් කරන ඒවා විතරක් කරන්න කියලා. අපිට නම් එහෙම කතාවක් කිව්වා වගේ මතකයි. ඊට පස්සේ දැන් මට හම්බුණ ගැටලුවේ මං ප්‍රශ්න ටිකක් දැන් උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඉන්න මං කියන්න. දැන් අපි ඔක්කොම දන්නවා ගණිතය කියන විෂය සාධනය ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මගදී මං කියන දේවල් පැහැදිලි නැත්තම් ගණිතය කියන විෂය සාධන මට්ටම ඇත්තටම දුර්වලයිනේ. දැන් අපි එක වසරේ ඉඳන් ළමයින්ට ගණන් උගන්වනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ අපි මුහුණ දෙන ප්‍රශ්නේ තමයි ගණිතය කියන විෂය සාධන මට්ටම අඩුයි. දැන් ඕක තමයි ඉෂුව එක. එතකොට ඊට පස්සේ අපි බලන්න ඕන ඇයි එහෙම වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? හිතන්න ඕන. ඊළඟට මොනවද තියෙන බාහිර අභ්‍යන්තර මොනවද අපිට තියෙන ෆැක්ටර්ස් අඳුර මේ කියන සාධක. එහෙම වෙන්න. එතකොට දැන් අපි ඔහොම හිතනකොට අපිට ප්‍රශ්න ටිකක් හොයාගන්න පුළුවන්. අපි මේ උගන්වන විදිය හරිද? මේ හේතුවට මේ සමාජ මොන හරි කියන්නේ විශ්වාස බලපානවද? නැත්නම් ළමයාගේ බුද්ධිමය ලෙවල් එක බලපානවද? නැත්නම් දෙමව්පියන්ගේ කියන්නේ හැදී වැඩි ඉන්න පරිසරය බලපානවද? දෙමව්පියන්ගේ ඇටිටියුඩ්ස් බලපානවද? නැත්නම් ගැහණු පිරිමි ભેදය බලපානවද? ස්කෝල ටයිප් එක බලපානවද? දිස්ත්‍රික්ක බලපානවද? ඔය වගේ හේතු කියන්නේ අපිට එනවනේ. ඔන්න ඔය අන්නේ අපි දැන් හිතමු ප්‍රශ්න ටික ලියාගන්න. ලියාගෙන ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ ප්‍රශ්න වලට අපිට උත්තර ගන්න පුළුවන්ද කියන එක. කියන්නේ මේ දැන් කියන්නේ උත්තර ගන්න පුළුවන් ප්‍රශ්නද කියන එකත් අපි මේ මාක් කරගන්න ඕන. දැන් ගණිතේ ওই වගේ ප්‍රශ්න නම් පුළුවන් නම් උත්තර ඔය වෙන සෙන්සිටිව් ටොපික්ස් ගත්තාම ටිකක් අමාරුයිනේ උත්තර හොයන්න. ඒ නිසා ඒ ගැන මේ ඒ කියන්නේ දැන් ආගමික විෂය ඔය මොකක් හරි එහෙම ආගමික වගේ ගත්තාම සෙන්සිටිව් වැඩිනේ. අන්න ඒ වගේ දේවල් වල අමාරුයි උත්තර හොයන්න. ඒ නිසා අපි අපිට එන ප්‍රශ්න එහෙම ලියලා මාක් කරගන්න. මේ වගේම එහෙම කරලා තමයි අපේ රිසර්ච් ටොපික් එක අපි නැරෝ කරගන්න ඕන. දැන් අපිට too much නැරෝ කරන්නත් හොඳ නැහැ. හැබැයි බ්‍රෝඩ් වෙන්නත් හොඳ නැහැ.
කරගෙන එතනින් තමයි අපි ඔබ්ජෙක්ටිව්ස් හදාගන්න ඕන. දැන් අපිට ඔබ්ජෙක්ටිව්ස් ටික අනිවාර්යෙන් දෙන්න තියෙනවානේ. මුලින් අර මේක තියෙනවානේ නේ. හැඳින්වීම ඔය වාසේ දාන්න තියෙන අපේ ඔබ්ජෙක්ටිව්ස් ටික. උතන ඔය අපි ලියා ගන්න ප්‍රශ්න වලින් අපිට ඔබ්ජෙක්ටිව්ස් ටික හදා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ විදිහට ඔබ්ජෙක්ටිව්ස් සාමාන්‍යයෙන් 2ක් 3ක් 5ට අඩු වෙන්න ඕන මම දන්න විදිහට. 2ක් 3ක් තිබ්බොත් කියන්නේ 3ක් වගේ තිබ්බොත් හොඳටම හොඳයි. ඊට පස්සේ ඔය ඔබ්ජෙක්ටිව්ස් 3 achieve කරන්න තමයි අපි රිසර්ච් එක කරන්නේ. ඔය ඊට පස්සේ මුළු රිසර්ච් එකම දුවන්න ඕන ඔය ඔබ්ජෙක්ටිව්ස් ටික බේස් කරගෙන. ඔව්. ඒ තමයි ඔබ්ජෙක්ටිව්ස් ගැන තියෙන එක. ඊට පස්සේ දැන් ඔබ්ජෙක්ටිව්ස් achieve කරන්න අපි දැන් මේ පිරිසැලැස්ම හදන්න කියලා කියනවනේ. ඒකේ අපි මොනවද අර මිස් කිව්වා වගේ quantitative ද qualitative ද නැත්නම් ওই දෙකම පාවිච්චි කරලා කරන්නත් පුළුවන්. ඒ විදිහට යනවාද. ඊට පස්සේ අපි මොනවද අපේ සාම්පල් අපි ගන්නෙ. අපි ගන්නෙ කොළඹ දිස්ත්‍රික්කයද නැත්නම් මොකක් හරි සෝන් එකක් විතරද නැත්නම් AB 1AB ස්කෝර්ස් විතරද ඒ වගේ අපි සාම්පල් එක ඩිසයිඩ් කරගන්න ඕන. ඊට පස්සේ අපි ඔය data collect කරන methods ටික අපි බලන්න ඕන. අපි ඒක අපේ මාතෘකාවත් එක්ක depend වෙනවා. ඊට පස්සේ අපි ඒව ඇනලයිස් කරන්නේ කොහොමද? ටයිම් ෆ්‍රේම් කොහොමද? ඊට පස්සේ ඒ ටයිම් ෆ්‍රේම් උත් දාන්න ඕන. ඊට පස්සේ ඇත්තටම අපිට කියලා තියෙනවද ලිමිටේෂන්ස් එහෙම දාන්න? කෞෂමිස් අපිට ලිමිටේෂන් එහෙම දාන්න තියෙනවද රිසර්ච් එකේ? ඒක නම් මට හරියටම දන්නේ නැහැ, මතකයක් නැහැ. අපිට එහෙම තිබ්බද චානිමිස්? හරිම අයිඩියා එකක් නැහැ නේ. අනිත් අයට කොහොමද දන්නේ ඒ ගැන? අපිට මේ දීලා තියෙන එකේ නම් දීලා නැහැ දුමානේ. මේ සාමාන්‍යයෙන් නම් අපි දානවා අන්තිමට ලිමිටේෂන්ස් දාන්නවනේ. දානවනේ නේද? ඔව් මේකේ නම් මට මේ අහුන්නේ මමත් ඒක තමයි බැලුවේ මේ දීලා තියෙන එකේ නම් ලිමිටේෂන් තියෙනවා. අධ්‍යයනයේ සීමාවන් කියලා තියෙනවා එකක්. තියෙනවද? ඔව්. අපි ඒකට ලිමිටේෂන්ස් දාන්න ඕන. දැන් උදාහරණයක් විදිහට දැන් අපි හිතන විදිහටම අපිට උත්තරෙන් නැති වෙන්න පුළුවන්. දැන් ක්වෙස්චන් එකක් දුන්නොත් අපි බලාපොරොත්තු වෙන විදිහටම ඒ අදාළ මේ පුද්ගලයා උත්තර දෙන්න නැති වෙන්න පුළුවන්. ඒකට හේතු තමයි එයාලගේ අධ්‍යාපන මට්ටම. එතකොට අධ්‍යාපන මට්ටම කියන්නේ ලිමිටේෂන් එකක්. ඔය වගේ මේ කියන්නේ සාධාරණ විදිහට අපිට මේ ලිමිටේෂන්ස් ටික දෙන්න පුළුවන්. ඔය ටික දැන් එතකොට මෙතන දැන් තියෙන සාහිත්‍ය විමර්ශනය ගැන මුලින්ම තියෙන හැඳින්වීම. එතන හැඳින්වීම යටතේ තමයි මම හිතන්නේ මාතෘ ඒක අපේ එක ලෙක්චරර්ස්ලා ඇත්තටම අර මිස් කිව්වා වගේ මේ කියන කියන්නේ කොමන් විදිහට ගත්තොත් මේ ටිකම තමයි හැමෝම ළඟ තියෙන්නේ. නමුත් දැන් මේ හැඳින්වීම ඇතුලේ මොනවා හරි තව කැඩෙනවා සමහර වෙලාවට අපේ ෆැසිලිටේට අනුව තමයි ඒවා වෙනස් වෙන්නේ. ඒතර හැඳින්වීමේ ඇත්තටම තියෙන්න ඕන මාතෘකාව තියෙන්න ඕන අපි කරන්න යන ඊට පස්සේ ඇයි අපි මේක කරන්නේ? ඒ කියන්නේ ඒක තර්කානුකූලව අපි දෙන්න ඕන. ඇයි මේ රැෂනල් එක මොකද්ද කියන එක අපි හැඳින්වීම ඇතුලේ තියෙන්න ඕන. අපි මේක කරන්නේ මේකේ වැදගත්කම මොකද්ද? අන්න ඒවා ටික මේ තර්කානුකූල විදිහට දෙන්න ඕන. ඊට පස්සේ සාහිත්‍ය විමර්ශනය ගත්තහම මේ වගේ කරලා තියෙන දේවල් ගැන අපි දැන් හොයාගත්ත දේවල් ලියන්න ඕන. ඔහොම තමයි ඉතින් මේක යන්නේ කෞෂිමිස්. අපි දුමානි මිස්ට ඒ කරුණු ටික නම් ඒ ටිකේ අවසానයි නම් අපි සර්ණි මිස්ටත් අවස්ථාව දෙමු නේද චුට්ටක් කතා කරන්න. ඔව් කතා කරන්න. ඔව් සර්ණි මිස් ඔයා ඉන්නව නේද? ඉන්නවා කෞශල්‍ය මේ හරි.
ඇත්තටම දැන් මේක මේ අපි ඉන්නේ ආරම්භක අවස්ථාවේනේ. එතකොට අර දුමානිමිස් කතා කරපු, ශානිමිස් කතා කරපු ප්‍රමාණය ඉක්මවල මේ වෙලාවේදී මං හිතන්නේ නැහැ අපිට තව දුරට කතා කරන එක සුදුසුයි කියලා. මොකද මේ අපිට ඉතා පැහැදිලිව රිසර්ච් එකේ යන්න ඕන විදිහ නොනිස්ව දාලා තියෙනවා මේ වෙද්දී කර්මකාරණා පැහැදිලිව. එතකොට ඇත්තට මේකේ අර පරිච්ඡේද බෙදෙන හැටි දක්වා මේ ඊටාම පැහැදිලි විවරණයක් දීලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ මේ අපිට දැන් පටන් ගත්තයින් පස්සේ අපේ හැම වෙලාවෙම අපේ සුපර්වයිසර් කියන ඒ නියමයන් මතනේ යන්නේ. එතකොට අපේ මාතෘකාව තෝරාගත්ත මාතෘකාව පරිශන ගැටලු අරමුණු ওই සියලුම ටික අපි අපේ ලෙක්චරර් මත තමයි තීරණය වෙන්නේ ඊගාවට මේක කරගෙන යද්දි. ඒක නිසා මේකේ තියෙන පැහැදිලි කිරීමත් එක්ක දැන් නිබන්ධන ආකෘතියත් විස්තරාත්මකවම දක්වලා තියෙනවා අණු අංක එක පවා. ඒ කියන්නේ දැන් අපි පළවෙනි පරිච්ඡේදයට ගියොත් එහෙම මම අර මුල් ටික මොකුත් නොකියන්නේ දුමානිමිස් එහෙම ගොඩක් ඒ ටික කතා කරපු නිසා දැන් පළවෙනි පරිච්ඡේදයක ඇතුළත් වෙන්න ඕන අණු කොටස් අර අංක කිරීමේ දක්වාම පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක නිසා අපිට ගොඩාක් මම හිතන්නේ ගැටලුකාරී එනතෙන් මේ එවලා තියෙන තොරතුරු මූලාශ්‍රය මත සෑහෙන දුරකට निराකරණය කරලා තියෙනවා. ඒක නිසා මම හිතනවා සුදුසුයි කියලා දැන් දුමානි මිසුත් කලින් මිසුත් කතා කරපු විදිහටම අර මූලික අවස්ථාවේදී ගැටලුව හඳුනා ගන්න එකයි අපි මාතෘකාව සකස් කරගන්න එක සහ ඒක අනුමත කරගන්න කාර්යයට අපි අවධානය යොමු කළොත් හොඳයි කියන තැන මම ඉන්නවා. මොකද වඩාත් අර සංකීර්ණ තැන් වලට ගියොත් එහෙම දැන් අපි ඊගාවට අපිට ලියන සිස්ටම් එක එනවනේ දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ APA සිස්ටම් එක තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට ඒවා මේක ටිකක් ඉහළට යන ක්‍රමවේදයත් එක්ක ඉහළට යන අංශ. එතකොට ඒතන්ට නොයා දැන් අපි මේ පටන් ගත්තත් විතරයි අදහසක් අපිට ඔළුවට ගන්න ඕන නිසා අපි එකිනෙකා සුහදව කතා කරමුයි කියන අදහසින් ආරම්භ කළේ. ඒක නිසා වඩා සුදුසුයි පර්යේෂණ ගැටලුවක් තෝරාගෙන තෝරාගෙන අර දුමානිස් කිව්වා වගේ මාරු කරන්න අදහස් කරගෙනත් ඇති. ඒක නිසා ඒ තැන ගැන වඩාත් අවධානයක් දුන්නොත් Tamanට කරන්න පුළුවන් කියන හැඟීමෙන් ඒක මේ මොහොතේ හුඟක් වටිනවයි කියන එක කියන්න පුළුවන් මට. මොකද අර ගැටලුවක් තෝරා ගැනීමේදී Tamanට පුළුවන් නම් ඒ කියන්නේ Taman කැමති ශේෂ්ත්‍රයක් තමන්ට කළ හැකි තමන් මේ දක්වා හෝ තමා ගාව තියෙන අත්දැකීම එහෙම නැත්නම් තමා වඩාත් ප්‍රිය කරන ශේෂ්ත්‍ර තියෙන දැන් අපි ඉගෙනුම් ශේෂ්ත්‍රයේ හිටියට අපේ සමහර විට ප්‍රිය ශේෂ්ත්‍රයන් වෙනස් වෙන්න පුළුවන් විෂය පද්ධති. ඒක නිසා තමන්ගේ මත ගන්න උදේ ඉඳන් ඇඟිලි වලින් අර තමන්ට වඩාත් පහසු තමන් වඩාත් ප්‍රිය කරන ශේෂ්ත්‍රයක් ගැන අවධානය දෙන්න වැඩියෙන් ඊගාවට තමන් ඒක ඔස්සේ ගැටලුවක් හඳුනා ගන්නවා නම් ඒක කරලා වැඩක් තියනවද කියන එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ අපිට අලුතෙන් දෙයක් ඒකේ මතු කරන්න තියනවාද කියන එක ගැන සැලකිලිමත් වෙලා ප්‍රධාන වශයෙන් පර්යේෂණ මාතෘකාවයි ප්‍රධාන පර්යේෂණ ගැටලුවයි අරමුණු ටිකයි හදාගන්න උත්සාහ දරන එක තමයි මම හිතන්නේ හොඳම දේ වෙන්නේ. එතනින් එහාට අපි අපේ ලෙක්චරර් මත පදනම් වෙලා ඒ දෙන උපදෙස් අනුගමනය කරගෙන එතනින් එහා කටයුතු මේ ආරම්භ කරනවා නම් කියන එක වඩා සුදුසුයි කියලා මගේ අදහස තියෙනවා. ඒක නිසා අර දැන් දුමාන මිසුත් ඉතා පැහැදිලිව කතා කළා, ශානි මිසුත් ඉතා පැහැදිලිව කතා කළා. ඒක නිසා මම කතා කරන්න අර දැන් ආරම්භය සම්බන්ධව තව දක්වන්න අදහසක් නැති තරම්. ඒක නිසා මේ ප්‍රධානම දේ ගැටලුවක් තෝරා ගැනීම සහ ඒක අපි මාතෘකාවක් විදිහට සකස් කරගන්න එකට අපි උත්සාහ දරලා කාගේ සහයෝගය ඇතිව දැන් අපිට සහයෝගය අවශ්‍ය නම් ඒ ටික හදාගත්තා නම් හොඳ සාර්ථක වෙයි කියලා හිතනවා. අපිට දැන් ලබන සතියේ ඉඳන් මේ සතියගේ ඉඳන් අපිට දේශනා මාලාව හම්බ වෙන නිසා. කෞශල්‍ය සරණියක්කි දැන් හරි අපිට අපි කියමු දැන් තව කාට හරි එහෙම අත්දැකීම් තියෙනවා නම් බෙදා හදා ගන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ අපි මේ
මේක අත්දැකීම් බෙදා හදාගන්න තමයි අපි මේ නිකන් සාකච්ඡාවක්නේ. එහෙම පාඩම් මාලාවක් කරන්න නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙම මේ ඔයාලට අදහස් තියෙනවා නම් බෙදා හදාගන්න පුළුවන්. ඒ කියන්නේ කොළඹ කැම්පස් එකේ මොනවා හරි කරපු අය ඉන්න පුළුවන්. එහෙම තමන්ගේ අත්දැකීමක් බෙදා හදාගන්න පුළුවන්. මොකද දැන් අපිට ඉදිරියේදී අපිට තියෙනවයි කියලා කිව්වනේ මේ ගැන කියලා දෙනවයි කියලා කිව්වනේ. ඒ නිසා ඔයාලට අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. කාට හරි මොනවා හරි කියන්න තියෙනවද? අදහසක් කාටවත් මුකුත් අදහසක් නැද්ද? කෞෂි මිස් සාහිත්‍ය විමර්ශනයේදී අපි සාමාන්‍ය තීසිස් එකකදී වගේ මේ ඒ අපි ගන්න මාතෘකාවට අදාළ කරුණු පිළිබඳ විස්තරයක්ද කරන්න ඕනේ කොහොමද ඒක වෙන්නේ? ඒක ගැන විස්තර කරලා දෙන්න මම නම් මුකුත් විස්තර එහෙම හරියටම කියන්න දන්නේ නැහැ. අපි දන්න කෙනෙක්ගෙන් අහලා බලමු. කාට හරි ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුළුවන්ද? මං සාමාන්‍යයෙන් නම් සාහිත්‍ය විමර්ශනයේදී කරන්නේ අපි කරන රිසර්ච් එකට අදාළව ඒ වගේ තව ඒ කියන්නේ ඒ ටොපික් එක යටතේ තියෙන ශාස්ත්‍ර තියෙනවනේ ඒවට ගැලපෙන්න කලින් කරලා තියෙන රිසර්ච් මොනවද කියන එක තමයි අපි සාහිත්‍ය විමර්ශනයේදී හඳුනා ගැනීම කරන්නේ. එතකොට අපි ඒ වගේ මොනවද තියෙන්නේ කවුද එක්ක කරලා තියෙන්නේ කියන එක ඒ වගේ විස්තරයක් තමයි එතෙන්දි දක්වන්න ඕන. Thank you miss. අපිට අහලා බලමු අපිට ජනක සර්ට මොනවා හරි විස්තර තියෙනවද ඒ ගැන කියන්න? දමින්ද සර්ට තියෙනවද? මිස් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? ඔව් අහන්න මිස්. මිස් දැන් කාර්ය මූල නොවන පරීක්ෂණයක් කරනකොට අපි කොහොමද ඒකට දැන් පොත් එහෙම තොරතුරු සම්බන්ධ කරගන්නේ? දැන් ස්කෝලර් ඇක්ෂන් මේ රිසර්ච් කරන්න බැරි නම් මේ සෙක්ෂන් රිසර්ච් කරන්න බෑ නෙමෙයි මට මතක විදිහට අපේ මැඩම් කීවා දැන් මේ දවස්වල ඇක්ෂන් රිසර්ච් එක කරනවා නම් පරිශේෂකයා විදිහට අපි එතන ඉන්න ඕන. අපි යාලත් එක කරන්න ඕන. මේ කොවිඩ් එක නිසා ඒක පොසිබල් නෑ වගේ කතාවක් තමයි මට මතක අපේ මැඩම් කියනවා. ඔව් මිස් දැන් අපිට අමාරුයිනේ ඉස්කෝලේ ගිහිල්ලා දැන් ඒ තොරතුරු ගන්න. එතකොට අපිට එහෙම නොවෙන්න පරීක්ෂණයක් කරනකොට අපි කොහොමද ඒකට තොරතුරු ලෑස්ති කරගන්නේ? මට අදහසක් නැහැ පොඩ්ඩක් අත ඒක අහන්න. අපි එතකොට රිසර්ච් කියන්නේ ක්වෙස්චන් එකක් වගේ හදලා මිස් දෙන්න ඕන. නැත්තම් ෆෝන් කෝල්ස් ඒ කියන්නේ එහෙම පුළුවන් තියාගන්න. එහෙමත් ඒ කියන්නේ මේ සෙතෙන්දී අපි මම කියන්නේ තුමානේ මිස් චුට්ටක් නැත්නම් මිස් කියන්නේ. අපිට පුළුවන් මිස් ක්වෙස්චන් එකක් විදියට අපිට ඒ කියන්නේ අපි මොකක් හරි ගැටලුවක් හඳුනාගෙන හිතන්න මොකක් හරි සබ්ජෙක්ට් එකක් අරගෙන ඒ සබ්ජෙක්ට් එකේ වර්තමාන ප්‍රායෝගික භාවිතය කොයි වගේද කියලා අපි විමර්ශනයක් කරනවා. එතකොට අපි ඒකෙදි data collect කරන්න වෙන්නේ ඒ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ළමයින්ගෙනුයි ගුරුවරුන්ගෙනුයි අපි සබ්ජෙක්ට් එකේ තමන්ට ප්‍රායෝගික වැදගත් වෙලාද. එතකොට වැදගත් වෙන තැන් මොනවද? ඒ සබ්ජෙක්ට් එකේ අපි මේ වෙද්දි භාවිතා ප්‍රායෝගිකව අවශ්‍ය නොවන තැන් මොනවද?
අප්ඩේට් වෙන්න ඕන තැන් මොනවද? කියන්නේ මේ වගේ එකක් කරන්න පුළුවන් අපිට ප්‍රායෝගිකව පාවිච්චි වෙන සබ්ජෙක්ට් එකකට තමයි. කෙමිස්ට්‍රි වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් ඒ වගේ එකට අපිට ওই ටොපික් එක ගන්න බෑ. එහෙම පුළුවන් අපිට එක විදියක් යන්නේ ඒ කලෙක්ට් කරන data ටික අපිට ඇනලයිස් කරලා ගන්න පුළුවන්. දෙවෙනි එක එහෙමත් නැත්නම් අපිට ගන්න පුළුවන් මොනවා හරි සබ්ජෙක්ට් එකක් අරගෙන සබ්ජෙක්ට් දෙකක් ගත්ත කියමුකෝ. සබ්ජෙක්ට් දෙකක් එකිනෙකට රිලේටඩ් වෙනවද? කියන්නේ ඒ දෙකේ සහ සම්බන්ධයක් තියෙනවද වගේ එකක් හොයන්න පුළුවන්. එහෙම අවස්ථාවක් අපිට ගන්න පුළුවන් කියලා හිතන්න ළමයිගේ O level ගණිතය සහ විද්‍යාව කියන විෂයන් දෙකේ ප්‍රතිඵල විෂයන් දෙකේ සම්බන්ධයක් තියෙනවා. එතකොට අපිට අවුරුද්දක හෝ අවුරුදු දෙකක එකම ළමයිට කියන්නේ අවුරුද්දක ගත්තොත් ඒ අවුරුද්දේ ගණිතය විද්‍යාව කියන එක නම් හැමෝම කරන සබ්ජෙක්ට් දෙකක්නේ. එතකොට ඒ සබ්ජෙක්ට් දෙකේ ළමයින්ගේ මාර්ක්ස් හරි රිසල්ට්ස් හරි O level එකට අදාළව අරගෙන ඒක ඇනලයිස් කරලා ඒකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රතිඵලය අරගෙන සම්බන්ධයක් තියනවාද කියලා බලන්න පුළුවන්. එතකොට එහෙම එකට අපි යනවා නම් අපිට පුළුවන් විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන එයාලට ලෙටර් එකක් දීලා මේ කියලා අපිට ගිහිල්ලා data ටික ගන්න පුළුවන්කම තියෙනවා. කොයි වෙලේවත් අපිට ඩිපාර්ට්මන්ට් එකෙන් නම් මම දැනුවත් එළියට කියන්නේ අපිට data එක එවන්නේ නැහැ. අපිට ගිහිල්ලා ලියාගෙන එන්න හැකියාව තියෙනවා. ඒ වගේ එකක් කරන්න පුළුවන් අපිට ලකුණු වලින් හරි එහෙම ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් එච්චර දුර යන්නේ නැතුව කලාපේ ඉස්කෝලේ කීපයක ළමයින්ගේ වාර විභාග ලකුණුත් ගන්න පුළුවන්. නමුත් මං හිතන්නේ ලකුණු වගේ දෙයක් ගන්නවා නම් ඔව් මිස් අපිට දැන් ඒ කියන්නේ සෙන්සිටිව් නැත්තම් ඕනම ඩේටා එකක් ඕනම තැනකින් ගන්න පුළුවන් අර තොරතුරු දුමානි මිස් මම දැනුවත් ඩිපාර්ට්මන්ට් එකේ මාර්ක්ස් එළියට ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ලියා ගන්න පුළුවන්. ඔව් රිපෝට් එක ගෙනියන්න දෙන්නේ නැහැ. හරි හරි. ඒක මර ඉන්ඩිවිජුවල් කොහොමද දන්නේ? ඔව් ඒ කියන්නේ එතන තියෙනවානේ ප්‍රශ්නයක් අපි ළමයේගේ රිසල්ට් එකක් ඒ කියන්නේ මාර්ක් එකක් එළියට දෙනවා කියන එක එතන තියෙනවානේ. ඔව් සෙන්සිටිව් ඩේටා එකක් නේ. එතකොට ඒක දෙන්නේ නැහැ. නමුත් අපේ අවශ්‍යතාවයට අනුව අපිට මේ කියන්නේ මොකක් හරි වෙන ඉන්ඩෙක්ස් එකක් දාගෙන මෙහෙමයි කියන එක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට තමන්ට ඒ දෙකෙන් එකට යන්න පුළුවන්. ඇක්ෂන් රිසර්ච් එකක් අපිටත් කිව්වේ තියෙන සිටුේෂන් එක ඔයගලන්ට කරන්න බැරි වෙයි කියන එක තමයි අපිටත් මේ අපේ සුපර්වයිසර් කිව්වේ. නමුත් ඔයාලට ඉස්කෝලේ පටන් අරගෙන එහෙම කරන්න හරි තමන්ට එතන රැඳිලා කරන්න පුළුවන්කම තියෙනවා නම් කරන එකේ ගැටලුවක් නැහැ. ඒක තමන් අපේ ඔයගලන්ට ඉන්න සුපර්වයිසර්ත් එක්ක කතා කරලා කරා නම් හරි. අනිත් දෙක ගැන තමයි මං කිව්වේ කරන්නේ කොහොමද කියලා. හරි මිස්. Thank you miss. Thank you. තව කාට හරි ජනක සර් මොනවා හරි කියන්න ගියා වගේ ඉස්සෙල්ලා. ජනක සර් ඉන්නව නේද? ඔව්. ඔව් ජනක සර් කියන්න. ඔව් මෙතනදී අපිට මේ ගොඩක් දුරට කරන්න වෙන්නේ මේ මුල් අවස්ථාවේ අපිට දැන් හැම කෙනාම මේ බේසික් ඩිග්‍රියට අනිවාර්යයෙන්ම රිසර්ච් එකක් කරලා ඇතිනේ. ඒකට අපිට රිසර්ච් ටයිප් එක තෝරගන්න වෙනවා. මොකද්ද මේක කාර්ය මූලිකද? ඇක්ෂන් රිසර්ච් එකක්ද? එහෙමත් නැත්නම් කේස් ස්ටඩිය සිද්ධියක් පිළිබඳව අධ්‍යයනය කරලා කරන එකක්ද? එහෙම නැත්නම් අර මානව වංශ විවරණයක් අර රත්නපාල සර් කරේ හිඟන්නන්ගේ සමාජය තුලට ගිහිල්ලා එයාලගේ ගති ලක්ෂණ හැසිරීම් රටා පිළිබඳව අර්ථාන්විතව හේතු පැහැදිලි කරේ ඒ වාගේ එකක්ද? එහෙමත් නැත්නම් අර මොනවද ක්ෂේත්‍ර අධ්‍යයනයක් ෆීල්ඩ් ස්ටඩි එකක්ද? මොකක් හරි ෆීල්ඩ් එකක් තෝරන දැන් මේ ගුරුවරුන්ගේ දැන් මේ කාලේ යන දෙයක් ස්ට්‍රයික් එක සමග දරුවන්ගේ අධ්‍යාපනය වගේ ක්ෂේත්‍රයේ තියෙන ගැටලුවක් අධ්‍යයනය කරන එක. එහෙම නැත්නම් අර කවුරු හරි කරපු එකක් පිළිබඳව ඉදිරියට ගෙන සම්පරීක්ෂණ එක. එක්ස්පෙරිමෙන්ටල් ස්ටයිල් එක කියලා කියන්නේ. එතකොට මේක මොකද්ද කියලා අපි හරියටම තේරුම් ගන්න ඕනේ. අපි කරන්නේ මොකද්ද? එතකොට ඒ ටික තෝරගෙන ඊට පස්සේ අපි නිකන් කල්පනා කරලා හදා ගන්න ඕන මේ කොහොමද මේ පර්යේෂණයක් ලියන්නේ අපි. පර්යේෂණ ක්‍රියාවලිය කොහොමද මේ කරන්නේ කියලා හඳුනා ගන්න ඕනේ. ඉස්සෙල්ලාම ඇයි මේක අපි කරන්නේ? මට මේක ගැටලුවක් වෙන හින්දාද? මගේ පාසලට ගැටලුවක් වෙන හින්දාද? මගේ මේ රටේ ඉගෙන ගන්න දරුවන්ට පහේ ශිෂ්‍යත්ව ඉගෙන කරනවා පහේ පන්තියේ දරුවෝ මානසිකව පීඩාවට ලක් වෙනවා. එයාලට හොඳක් වෙන එකක් විදිහටද මේක ලියන්නේ?
ඒ විදිහට මම හඳුන ගන්න ඕන මේකේ වැදගත්කම මොකක්ද කියලා. ඇයි මම මේ ප්‍රශ්නේ තවදුරටත් හොයන්නේ කියලා. ඊට පස්සේ මේකේ මේ ගැටලුව අපි නිර්වචනය කරගන්න ඕනේ හරියට. කොහොමද මේක මූලික පියවර, කොහොමද මේක ගැටලුව කොහොමද නිර්වචනය කරගන්නේ. මේ ඊට පස්සේ තමයි අපිට වෙන්නේ පර්යේෂණ පොඩි සැලැස්මක් හදාගන්න. පොඩි කොළ කෑල්ලක් අරගෙන මේක කොහොමද කරන්නේ. ගැටලුව අඳුනගන්න මේකයි ගැටලුව. මොකක් හරි ගුරු වර්ජනය සහ දරුවන්ගේ අධ්‍යාපන මට්ටමේ බිඳ වැටීම. මේ සම්බන්ධව ඔය අධ්‍යයනයක් කරනවා. මේක කරන්න ඔයාට එක්කෝ දරුවෝ ඉන්ටර්විව් කරලා, ගුරුවරු ඉන්ටර්විව් කරලා, දෙමව්පියෝ ඉන්ටර්විව් කරලා එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වෙන ක්‍රමයක් මොකක් හරි යොදා ගන්න පුළුවන්. දැන් අනික් ක්‍රමයක් යොදා ගන්න බැරි විභාග තියලා නැති හින්දා නැත්නම් ලකුණු අපිට යොදාගෙන ලකුණු ඇනලයිස් කරලා යමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එක එක්කෙනා පළ කළ මත අනුව ඒවයි ස්ටඩි කරලා අපිට මේක ගැන ලියන්නත් පුළුවන්. එතකොට ඒකට ඊට පස්සේ අපි පර්යේෂණ ගැටලුව අඳුනගෙන ඒකට පර්යේෂණ සැලැස්මක් පොඩ්ඩක් සකස් කරගන්නවා. කොහොමද මේක කරන්නේ කියන එක. මේකේ මොනවද මම නිරීක්ෂණය කරන්නේ? දරුවන්ගේ මොන සාධන මට්ටම් ගැනද මම බලන්නේ? මොන විෂයන්ද මම තෝරගන්නේ? මොන ප්‍රදේශයේද ගන්න? අර අපේ ටීචර් කෙනෙක් ඒක ලස්සනට එක්ස්ප්ලেইন කරා. ඒත් එක්කම නිරීක්ෂණය කරන්න ඕන ඊට පස්සේ. ඊට පස්සේ මේ නිරීක්ෂණය කරන ගමන් නිකන් ඉන්න බෑ. මේ දත්ත ටික කොහේ හරි මොකක් හරි වගුගත කරලා හරි අපිට ෂෝට් ෆෝම් එකකින් මොකක් හරි අපි පොඩි කාලේ අර පාරේ ගිය බස් කාර් අර මේ ට්‍රැලි මාක් එක දාලා අපි ලකුණු කරගත්ත ඒ වගේ මොනවා හරි දත්ත ටිකක් අපි සටහන් කරගන්න ඕන. ඊට පස්සේ මේ සටහන් කරපු එක දිහා බලාගෙන අපි ඔය ඉගෙන ගත්ත ඔය මේ මැත්ස් පාර්ට් එක යොදාගෙන මේක පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න ඕන. මේ දත්ත ටේබල් එක දිහා බලලා ඕනනම් මේකට අපි අර මේ ෆ්‍රීකවන්සි ටේබල් එකක් හදාන මේ චූට්ටක් දත්ත ටික විශ්ලේෂණය කරලා බලනවා. ඊට පස්සේ තමයි පර්යේෂණ වාර්තාව හදන්න පටන් ගන්න ඕන. එතකොට මේක කරනකොට මේක එක එක ලෙක්චරර්ගේ අභිමතයේ පරිදි එයාට බේස් වුණු කැම්පස් එක අනුව මේක වෙනස් වෙනවා. මේ මොකද හේතුව ඒ එක එක්කෙනා අතර පොඩි වෙනස්කම් එනවා. හැබැයි සමස්තය අනුකූල වෙන්න ඕන කොළඹ කැම්පස් එකට. ඒකේ තියෙනවා නම් මෙන්න මේ රටාවට තමයි මේක ගොනු වෙන්නේ කියලා ඒ රටාවට තමයි අපි ලියන්න ඕන. එතකොට ඒකෙදී ගොඩක් දුරට මම දකින්නේ තමන්ගේ ලෙක්චරර් ෆලෝ කරනවා නම් තමයි හොඳ. තමන් ගැටලුවක් දැන් හිතාගෙන ඉන්නවා නම් එමත් නැත්නම් දැන් තමන් හොයාගෙන ඉන්න ගැටලුව මේ කාලවකවානුවත් එක්ක කරන්න බැයි නම් මාතෘකාව වෙනස් කරනවා නම් ඒවා චූට්ටක් කල්පනා කරලා තියාගන්න. ඊට පස්සේ ඔයා වහාම කල්පනා කරන්න ඕන කොහොමද මේකට තොරතුරු හොයන්නේ. පොත්පත් පරිශීලනයෙන්ද, ඉන්ටර්විව් කරලාද, එහෙමත් නැත්නම් මොකද්ද ක්‍රමවේදය? ඉස්කෝලේ ගිහිල්ලා පාසලේ ලකුණු ලයිස්තු ටික අරගෙන බලලා අවුරුදු කීපයක දැන් 10 ළමෙක් නම් 7 8 9 හිටපු ලකුණු ලයිස්තු ටික අරගෙන ඔයා විශ්ලේෂණය කරනවාද? ඒ දත්ත මත පදනම් වෙලා දරුවගේ සාධනේ. ඒ විදිහට ඔයා ඒක තීරණය කරගන්න ඕන. ඊට පස්සේ ඔයා ඒකට ටයිම් ෆ්‍රේම් එකක් හදා මේ කාලේ වෙනකොට මම මේක අවසන් කරනවා. මේ කාලේ වෙනකොට මේක අවසන් කරනවා. මේ කාලේ වෙනකොට අර කාල රාමුව කියන එක. ඒක හදාගෙන ඊට පස්සේ හැමතිස්සෙම ඔයාගේ සුපර්වයිසර්ත් එක්ක දැන් මේ මම මේ ඉන්ටර්නැෂනල් මේවා කරලා තියෙන හින්දා ඒකෙදී අපිට පරීක්ෂකවරු ඉන්ටර්නැෂනල් එක්කෙනෙක් එනවා, ඉන්ටර්නල් එක්කෙනෙක් එනවා, එක්ස්ටර්නල් එක්කෙනෙක් එනවා. දැන් ඔයා වෙනත් ආයතනයක් එක්ක මොකක් හරි NIE එක එක්ක ඔයා විෂය මාලාව වර්තමානයට ගැලපෙනවද නැද්ද කියලා කරන්න ටිකක් ලොකු එකක්. එහෙම එකක් කරනවා නම් ඔයාට එක්ස්ටර්නල් මේ සුපර්වයිසර් කෙනෙක් ඉල්ලන්න පුළුවන්. ඉන්ටර්නල් එක්කෙනාට කියන්න පුළුවන් මම එක්ස්ටර්නල් සුපර්වයිසර් කෙනෙක් කරා තමයි මේක කරන්න කියලා. එතකොට සුපර්වයිසර්ස්ලා දෙන්නෙක් යටතේ ඔයා අධීක්ෂණය වෙනවා. ඉතින් ඔයා කවුරු හරි පේපර් එකක් විදියට මේක පබ්ලිෂ් කරන්න යනවා නම් තවත් ප්‍රොසීඩියර් එක වෙනස් වෙනවා. ඒවට අපි පරීක්ෂණයෙන් පටන් ගන්න කලින්ම ඒ ගැන තීරණය කරන්න ඕනේ මම කොතනද නවතින්නේ කියන එක. මම මේක අධ්‍යාපන අමාත්‍යාංශයට සබ්මිට් කරනවාද? එහෙම නැත්නම් මම TGD එකට සීමා වෙනවද? ඒ විදියට කරන්න ඕනේ. ඊට පස්සේ මේක ඔයාලට හොයන්න වෙනවා මේකේ ලිටරචර් රිවිව් එක. ඒ කියන්නේ ලිටරචර් රිවිව් කියන්නේ සාහිත්‍ය පැත්ත නේද? මට ඒක සිංහල හරියට මේ වචනේ මට තේරෙන්නේ නැහැ. සාහිත්‍ය ඒ වෙනකන් ඒ දැන් හිතන්නකො මගේ පරීක්ෂණයේ මොකක් හරි ඔය කන්නංගර ප්‍රතිසංස්කරණ කොච්චරක් දුරට මේ ලංකාවේ අධ්‍යාපනයට සාර්ථක වෙන්න බලපෑවද කියන එක හොයන්න කියලා මම හිතන්නකො. එතකොට මම ඒකේ මේ කන්නංගර අධ්‍යාපනය සම්බන්ධ මේ වෙනකම් මේකේ හෝ ලෝකේ කොහේ හරි කරපු
රිසර්ච් මොනවද කියලා හොයන බලන එක තමයි ලිටරචර් කියන්නේ. ඒ මම කරන ටොපික් එකට අදාළව ලෝකේ කොහෙද මොනවද කරලා තියෙන්නේ. අන්නංගර අධ්‍යාපනයේ මේ නැතුව සාමාන්‍ය මට්ටමක් ඇවිල්ලා නැතර වෙලා ඇති. සමහර විට එකක්වත් නැති වෙන්න පුළුවන්. දැන් මම අර කරපු රිසර්ච් එකේ ෆස්ට් ස්ටඩි ඉන් දි වර්ල්ඩ්. එතන ලිටරචර් නෑ මට. ලෝකේ පළවෙනි රිසර්ච් එක ඒක. ඉතින් ඒ වාගේ වෙන්නත් පුළුවන්. තමන් ඒක තමන් මතමයි ඩිපෙන්ඩ් වෙන්නේ. එතකොට එහෙම එකක් එනවා නම් තමන්ට ලිටරචර් නෑ. එහෙම නැත්තම් ලිටරචර් කියන්නේ ඒ ටොපික් එක සම්බන්ධව කොතෙන්ට එනකම් මේ වෙනතුරු ඇවිල්ලා තියෙනවා. එතනින් එහාට ඔයා ස්ටෙප් එකක් තියලා දෙනවා. සමහරවිට ඔයාගේ ටොපික් එකම තව කෙනෙක් ඊළඟ අවුරුද්දේ එතනින් එහාට ඇදගෙන යයි. ඒක තමයි මේ වෙනකන් ආපු ගමන් මඟ තමයි ඔය ලිටරචර් කියලා කියන්නේ. ඊට පස්සේ ඉතින් අර අපිට පැහැදිලිවම ජූඩ් සර් දීලා තියෙනවා අණු අංක දාලා මෙන්න මේ යටතේ ලියාපල්ලා කියලා. එතකොට ඒ ක්‍රමයට ඊට පස්සේ මේකේ අරමුණු මොනවද? අර ටීචර් කිව්වා අරමුණු 5ක් විතර නම් යන්න අමාරුයි මේ පොඩි එකකට. අරමුණු 2ක් හෝ 3ක්. 3 තමයි සාමාන්‍යයෙන් ගාන. 2ක් වුණත් ගැටලුවක් නෑ. හොඳ අරමුණු 2ක් තෝරගෙන ඒ අරමුණු ඇචීව් වෙන විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ නියදිය මොකක්ද කියලා ඔයා තීරණය කරනවා. කලාපයේද, කොට්ටාසයේද, ලංකාවද, ලංකාවේ පොපියුලේෂන් තැන් වලින් අරගෙන දිස්ත්‍රික්ක වශයෙන් අරගෙන ඔයා ඒක කරනවාද කියලා. එහෙම යම්කිසි රූපයක් ඔයා මවා ගන්න. ඒක අරගෙන ඊට පස්සේ ඔයා මොකද්ද දත් එකතු කිරීමට ගන්න ක්‍රමවේදය. ක්වෙස්චනියර් එකක් දෙනවද? ඒ කියන්නේ ප්‍රශ්න ටිකක් හදලා ක්වෙස්චනියර් එකක් හදනකොට ඒ තියෙන්න ඕන ක්‍රම ගොඩාක් ගුණාංග තියෙනවා. ක්වෙස්චනියර් එක පුරෝණ කෙනාට අපහසුතාවයක් නොවන විදිහට ඒවා ඉතින් සුපර්වයිසර් එක්ක කතා කරලා හදන්න ඕන. 6-7 සැරයක් ක්වෙස්චනියර් එකක් හදන්න වෙනවා. එහෙම කරලාද? එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණයක් තියලා අදාළ පුද්ගලයෝ ෆේස් ටු ෆේස් හම්බෙලා කතා කරලා තොරතුරු ගන්නවද? එහෙම නැත්නම් අර විදිහට මොකක් හරි පරණ දත්ත මත පදනම් වෙලා පොත්වල ලියලා තියෙන ඒවා මත පදනම් වෙලා කරනවද කියලා එහෙම අරගෙන ඊට පස්සේ එතනින් එහාට ගොඩනගාගෙන මේ දත්ත ටික එකතු කරලා ඊට පස්සේ ඒක තමන් දන්න හැටියට විශ්ලේෂණ එක පැකේජස් තියෙනවා ඒවා විශ්ලේෂණය කරන්න ඕන නම් ඒවා ඉතින් සාරාංශ කරලා ඊට පස්සේ දත්ත පොඩ්ඩක් විශ්ලේෂණය කරනවා. විශ්ලේෂණය කරලා ඔයා මේ කරපු දෙයින් සමස්තයට කොහොමද මේක බලපාන්නේ කියන එක. ඒ තුල ඔයා රිසර්ච් එකට පැනපු තැන ඉඳලා ඔයාගේ සීමා තියාගන්න. ගුරුවරයෙක් විදිහට මට යන්න පුළුවන් සීමාව. දැන් එක තැනක මම දැන් එක දරුවෙකුගේ මොනවා හරි දෙයක් හොයනවා නම් මට ඒ දරුවාගේ රහසිගතභාවය ආරක්ෂා කරන්න වෙනවා කියලා හිතන්නකො ගෑනු දරුවෙක් කියලා. ඒ සීමාව තුල මා සිටිය යුතුයි. ගුරු ප්‍රඥප්තියට අනුව මම එතන ගොනු වෙන්න ඕන. මගේ සීමා ටික මං අඳුන ගන්න ඕන. එතකොට මගේ පාසලේ බල ප්‍රදේශයේද මං යොදා ගන්න. මං එතනින් එහාට යනවා. ඒවා සියලු දේවල් තමන්ගේ සීමා වෙනවා. එතකොට ඒවා අනුව තමන් සීමා පනවගෙන ඊට පස්සේ ඉදිරියට ගිහිල්ලා ඒකෙන් මෙන්න මේ වාගේ දෙයක් තමයි මට පේන්නේ. මට මගේ කාල සීමාව තුළ මට කරන්න දැන් කෙනෙකුට මේක සාර්ථක නොවෙන්නත් පුළුවන් සමහර විට. අලුතෙන්ම කරන ප්‍රොජෙක්ට් අසාර්ථක වෙනවා. මගේ කාල සීමාවේ මට මෙච්චරයි කරන්න උනේ මම මේකෙන් අසාර්ථකයි. ඒකත් ගැටලුවක් නෑ. ඒකත් හොඳ ව්‍යාපෘතියක්. ඊට පස්සේ තව කෙනෙක් ඒ අසාර්ථකතාවයේ මුල් කරගෙන හොඳ පැත්තකට යනවා. මොකක් හරි යන්න ඒ වාගේ ක්‍රමවේදයක් තමයි යන්න වෙන්නේ කියලා මට හිතෙන්නේ. ඕනවට වැඩි ලොකුවට හිතන්න එපා. සාමාන්‍ය විදිහට ගැටලුව ඉස්සල්ලා හොයාගන්න ගැටලුව පැහැදිලි කරගන්න තමන්ගේ වෘත්තීය භූමිකාවට අනුව ගුරු ජීවිතයට අනුව ගැටලුව පැහැදිලි කරගන්න. මොකද අපිට ගුරු පැත්තේ ඉඳලා තමයි මේක ලියන්න වෙන්නේ. ඒතකොට ඉස්කෝලේ කේස් එකක් වෙන්න පුළුවන්, කලාපේ වෙන්න පුළුවන්, පද්ධතිය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගැන පොඩ්ඩක් දැක්මකින් යුතුව බලලා ඒකේ අර එක සමීප සන්දර්භ ටික හොයාගෙන නිරීක්ෂණය කරනවා. සම්මුඛ පරීක්ෂණයද ලේඛන අධ්‍යයනයද කියලා චුට්ටක් එහෙම හොයාගෙන ඊට පස්සේ සීමා ටික පනවගෙන ඒ තුල ඇසුරුණා නම් මට හිතෙනවා මේක සාර්ථකව හොඳ ව්‍යාපෘතියක් අපිට කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ කෙනෙකුට මේ සියලුම ක්‍රමවේද යොදා ගන්න පුළුවන්. කෙනෙක් දක්ෂ නම් සියලුම ක්‍රමවේද ටික යොදාගෙනත් මේ විදිහට කරන්න පුළුවන්. ඉතින් මේ දෙන්න තියෙන එකම උපදේශය කාල සීමාව භයානකයි. දරුවෝ එක්ක ආශ්‍රය කරලා අපිට මේක තොරතුරු එකතු කරගෙන කරන්න බැරි වෙයි. කලින් තොරතුරු එකතු කරගෙන තියෙනවා නම් සමහරට ගැටලුවක් නැති වෙයි. ඒක නිසා පොතපත පරිශීලනයෙන් කරුණු අරගෙන අනුන්ගේ දත්ත මත පදනම් වෙලා අපිට ඒක විග්‍රහයක් කරලා ඒක ගැන පොඩි රිපෝට් එකක් ලියන්න පුළුවන්. ඒ තැනට තමයි ඔය මේ අර කලින් කතා කරපු ටීචර්ස්ලා කියුනේ. ඒ තැනට අපිව ගෙනියයි. ඒ හින්දා චුට්ටක් මේ පැත්තට බර වෙලා හොයන්න. තමන්ගේ මාතෘකාවට සම්බන්ධව තමන් දන්න තොරතුරු ටික එකට එකතු කරගන්න දැන්. ලං කරගන්න. ඒවා කියවන්න. කියවන්න නැතුව නම් රිසර්ච් එකක් ලියන්න බෑ. ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න ඕන දෙයක් තියෙනවා. ඉංග්‍රීසි වලින් තියෙනවා නම් ඒක ට්‍රාන්ස්ලේට් Google ට්‍රාන්ස්ලේට් කරගන්න. ට්‍රාන්ස්ලේට් කරගෙන බලන්න මොනවද මේකේ තියෙන්නේ. හැකිතරම් කියවන්න.
කොතෙන්ට එනකන්ද මේක කරලා තියෙන්නේ කියලා බලන්න. එතනින් එහාට ඇදගෙන යන්න ඒක තමයි හොඳ. එච්චරයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඔක සරලව බොහොම දවසකට පිටු 2-3ක් වාගේ කියෝලා ඒ කරුණු ටික ගොනු කරගෙන සාරාංශ කරගෙන ඒකට අදාළ අපි ඉගෙන ගත්ත කරුණු ටික හැම විෂයකින්ම ගලපගෙන ඒ අනුව තමයි මේක ලියන්න වෙන්නේ. ලොකුවට ඔලුවට බරක් ගන්න නැතුව සාමාන්‍යයෙන් ඒ අනුව අපිට ලෙක්චර්ස් ටික ඇයි කොහොමද මේක කරන්නේ කොහොමද මේවා ලියන්නේ ඒවා සම්බන්ධව නිබන්ධනයේ සම්බන්ධව ලෙක්චර්ස් ටිකත් ඇයි ඒ දවසට අනුව ඒ කාර්යයන් ටික ගොනු කරගෙන ඔක කරමු. මොකද ඒ අදාළ ලෙක්චරර්ගේ සුපර්විෂන් යටතේමයි අපිට යන්න වෙන්නේ. එතනින් එහාට යන්න විදිහක් නැතුව. අපි දැන් මෙතන මොනවා කතා කරත් සමහරවිට ලෙක්චරර් කිව්වොත් ඔහොමනේ මේ මෙහෙමයි වෙන්න ඕන කියලා ඒ ක්‍රමයට තමයි අපිට යන්න වෙන්නේ. මොකද මේ මම හාෆ් ෂීට් බන්ඩල් 7ක් ලිව්වා. ඒ එක එක්කෙනාගේ ක්‍රම. ඉතින් ඒකින්ද මේකේ ප්‍රසන්ටේෂන් එකක් මං හිතන්නේ කවුසිමිස් ප්‍රසන්ටේෂන් එකක් තියෙනවද අවසාන? ප්‍රොජෙක්ට් එක ප්‍රසන්ට් කරන්න තියෙනවද? ඒක බැලුවෙත් නැහැ. අනේ කවුරු හරි කියවපු ටීචර් කෙනෙක් ඕක අවසානයේ ප්‍රොජෙක්ට් ප්‍රසන්ටේෂන් එක තියෙනවද? ශානි එක තිබ්බද? නැහැනේ මේකේ වයිව එකක් නැහැ. වයිව එකක් නැහැ නේ? නෑ. ප්‍රසන්ටේෂන් එකක් වයිව එකක් නැහැ. සමහර විට ඕකේ පර්යේෂණ මේවා එකක් ලියන්න වෙයිද දන්නේ නැහැ නේ. සැලසුමක් ලියන්න වෙයිද දන්නේ නැහැ නේ. කොළඹ කොහොමද දන්නේ ක්‍රමවේදේ. සමහර ප්‍රොජෙක්ට් එකක් ලියන්න කලින් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ලියන්න සැලැස්මක් හදන්න ඕන. ප්‍රොපෝසල් එකක් ලියලා දෙන්න ඕනද මේකට? මේකට ප්‍රපෝසල් එකක් නෑ වගේ සර් මමත් බැලුවම අර ආකෘතිය කියන එක විතරයි තියෙන්නේ. ඒ සාමාන්‍යයෙන් අපි ප්‍රොජෙක්ට් එකක් කරනකොට ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ලියලා ඒක අනුමත කරගෙන ඊට පස්සේ යන්නේ මම හිතන්නේ එහෙම නැතුව ඇති. මේකේ තියෙන්නේ මේ අර රිසර්ච් එක අනුමත කිරීම විතරයි. අර අපි සාමාන්‍යයෙන් දෙනවනේ ටයිම් ෆ්‍රේම් එකයි ඒ ටික මේකේ නැහැ කොතනකවත් සඳහන් ඒව නෑ නේ. ඒකට වෙන වියදම ටයිම් ෆ්‍රේම් එක එහෙමයි කියලා අපි දෙනවනේ නේ. එහෙම එකක් එච්චර ලොකුවට යන්නේ නැතුව ඇති මේක ඩිප්ලෝමා ලෙවල් හින්දා. එතකොට මේ සාමාන්‍ය මට්ටමට අර විදිහට අපි කොහොමත් අපි නිතරම සම්බන්ධතාවය මේ අපේ සුපර්වයිසර්ත් එක්ක තියාගෙන අපි පිටු 4-5ක් ලියනවා යාට WhatsApp කරනවා මේක මේ කරෙක්ට් කරගන්න කියලා මේ ටික බලාගෙන එක එක විදිහට යන්. ඉතින් එහෙම ඒක ලොකුවට හිතන්න එපා. මහා ලොකු ගැටලු පරතරක් නැති මේ මාතෘකාවන් තෝරගන්න යන්න එපා. උළුල් ඒවා ගන්න එපා. පොඩි දෙයක් ගන්න. තමන්ගේ පන්තියේ මොකක් හරි දරුවන්ගේ මොකක් හරි ඔයා කලින් අධ්‍යයනය කරලා තියෙනවා නම් ඒ විස්තර ටික ගන්න. එහෙම නැත්නම් ඔයාගේ පන්තියේ දරුවන්ට ඉහළ සාමාර්ථයක් ලබා දෙන්න ඔයා වෙනස් වෙන්න ඕනේ කොහොමද කියන එක උනත් කමක් නැහැ. එහෙම නැත්නම් තාක්ෂණයේ පැත්තට ගෑනු ළමයි ඔය මොනවාද ඉංජිනේරින් සබ්ජෙක්ට් වලට එන්නේ නැහැ. ඒකට හේතු හොයන එකක් උනත් කමක් නැහැ. එතකොට ඔයාලට ඒ ප්‍රතිඵල වලින් ඒවට ඉදිරිපත් වෙලා ඉස්කෝලේ ඇප්ලිකේෂන් දාලා තියෙන ප්‍රමාණ වලින් ඒක ප්‍රූව් කරන්න පුළුවන්. මේකෙන් පෙනී යන්නේ ගැහැණු දරුවන් මේ විෂයන් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. නැටුම් වලට පිරිමි ළමයි සම්බන්ධ වීම අඩු බව. සෞන්දර්ය විෂය කරන අය තමන්ගේ විෂයට දරුවන්ගේ පැමිණීම කොහොමද කියන එක. එහෙම නැත්නම් ගුරුවරුන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කරනකොට ගුරුවරු කොච්චර දැනුවත්ද කියන ඒවා වාගේ. ටිකක් ලොකුවට යනවා නම් කොච්චර දුරට ගුරුවරු හරහා මේක දරුවන්ට සම්ප්‍රේෂණ ගුරුවරු දැනුවත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ප්‍රතිපත්තිය වෙනස් කරන්න නම්. ඉතින් එහෙම කොහොම ඒක NIE එක හරහා සාර්ථකව කරනවද? පෙළපොත් මුද්‍රණයේදී හරියට මේක කෙරිලා තියෙනවද? සමානාත්මතාව ආරක්ෂා වෙන විදිහට මේවායේ කටයුතු වෙලා තියෙනවද? තමන්ගේ පාසලේ තියෙන දේවල් මේ උගන්වන දේම අවශ්‍ය නැහැ. අධ්‍යාපනයෙන් පස්සේ අපි කියනවා සමබල පෞරුෂයකින් යුතුව දරුවෝ හදලා එළියට දැමීම තමයි අධ්‍යාපනයේ පරමාර්ථය කියලා. ඒවා ඉෂ්ට වෙනවද හරි විදියට? එහෙම වෙනවද? එතකොට ඒ වගේ තොරතුරු ටිකක් අරගෙන ඒ වගේ කියවන්න තියෙන පොත් ටිකක් තියෙන තමන්ගේ ඉස්කෝලේ පුස්තකාලේ පොත් ටිකෙන් මේක ගොඩ දා ගන්න පුළුවන් නම් ඒක ඇති. අපිට ඉල්ලන්නේ ටීචර් වචන කීයද? 12000ද? 7500 ඉඳන් 12000 දක්වා. ඔව් 7500 ඉඳන් 12500 අතර වෙන්නේ. ඒ කියන්නේ පිටු 30නේ ඉල්ලන්නේ. පිටු 30 35ක් නේ මේක ඉල්ලන්නේ. ලොකු දෙයක් ලියන්න නෑ අපිට. බොහොම සාරාංශයක් විතරයි ලියන්න කියන්නේ. ඉස්සරලාම හඳින්වීමට යනවා පිටු 2ක් විතර. ඊට පස්සේ ලිටරේචර් වලට යනවා. පිටු 2ක් විතර යයි මේ සම්බන්ධව කරලා තියෙන පර්යේෂණ මීට කලින්. ඊට පස්සේ මේකේ තොරතුරු එක් රැස් කිරීම ඔයාගේ අරමුණු ඔබ්ජෙක්ටිව්ස් ටික පර්යේෂණයේ අරමුණු මොනවද? ඊට පස්සේ ඔයා තොරතුරු එකතු කරගන්න ඔයා භාවිතා කරන නියැදිය මොකක්ද? ඔයාගේ සීමා මොනවද? ඊට පස්සේ ඔයාගේ මේ තොරතුරු ටික අරගෙන තොරතුරු විශ්ලේෂණය කරලා ඒකේ
මොකද්ද ඔයා සමාජයට ප්‍රෙඩික්ට් කරන්නේ? ඊට පස්සේ නිගමන යෝජනා මොකට තියෙනවද මේක සංවර්ධනය කරන්න. ඒ නිගමන යෝජනා තමයි අනිත් කෙනාගේ ව්‍යාපෘතිය ඊළඟ පටන් ගැනීමට වැදගත් වෙන්නේ. ඔයාගේ නිගමන අනුව තමයි එයා එතනින් එහාට ඔයාගේ ප්‍රොජෙක්ට් එක අරන් යන්නේ. ඒ ටික පොඩ්ඩක් හොඳට බලන්න සරලව කොහේ හරි ලියපු රිපෝට් එකක් චුට්ටක් කියවන්න. එතකොට ඔළුවට අදහසක් එනවා. ඒක කොළඹ කැම්පස් එකට අනුගත කරගන්න. ආගේ හරි කැම්පස් ළමයෙකුගේ එහෙම නැත්නම් ඔයා මේ සාමාන්‍ය උපාධියට කරපු නිබන්ධනයේ කියවන්න. කියවලා ඔයාගේ ඔළුවට දාගන්න. ඒක මොන කැම්පස් එකේ වුණත් කමන්නේ. ඊට පස්සේ මේ දැන් අපිට ජූඩ් සර් දාලා තියෙනවා කොළඹ රාමුව. කොළඹ රාමුවට ඒ කරුණු ටික ගොනු කරගන්න. ගොනු කරලා හිතලා බලන්න. ඊට පස්සේ ඔයාගේ මාතෘකාව ගන්න. ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන්. ඔච්චර තමයි ඉතින් මටත් කියන්න තියෙන්නේ. ලොකුවටම බය වෙන්න එපා. මේ ඔය දැන් කෞසිමිස්ලා ඔය ගෲප් එකක් හදලා ඒකට ඔයාලට උදව් කරන්න ඒ කටයුතු කරගෙන යනවා. එතකොට කෙනෙකුට අමාරු නම් ටක් ගාලා ගෲප් එක හරහා ගෲප් එක හරහා දාන්න. අනිත් එක මේ අර වෙබ්සයිට් ගැන අහලා තිබ්බා. ඒක මේ අපේ මේ ශානි මිස් එක ගෲප් එකට දායි. ඒ කියන්නේ ගෲප් එක කියලා අපි අදහස් කරේ Facebook ගෲප් එක. එතකොට ඒකට දායි. එතකොට ඔයාලට ඒකෙන් බලන්න පුළුවන්. ඔයාලගේ දැන් ඔය මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ දැන් ඔයාලා තෝරගත්ත ટොපික් එකට අදාළ මොනවා හරි ඒකට මොනවා හරි ගන්න ඕන නම් ඒකට දාන ගෲප් එකට දාන්න. එතකොට අර මම කියේ දැන් ඒ ගෲප් එකේ ඉන්නවනේ ගොඩක් කට්ටිය. ඒ කියන්නේ අපි PGD කරන අය විතරක් නෙමෙයි නොකරන අයත් ගොඩක් ඉන්නවනේ. එතකොට යාලා හරි මොනවා හරි තිබ්බොත් ඔයාලට උදව් කරයි. ඒකයි මම කිව්වේ ඔයාලා දැන් මෙතන අපි දුක 100ක් ඉන්නවා කියලා. ඔයාලා 100 ඔයාලගේ ඉස්කෝලේ ටීචර්ස්ලාගේ ගෲප් එකට එතකොට ඔය යාළුවෝ ඉන්නවා නම් යාළුවට යා හැමෝටම අපේ ගෲප් එක ෂෙයා කරන්න. ගෲප් එකේ ලින්ක් එක Facebook ගෲප් එකේ. එතකොට ගොඩක් කට්ටිය එකට එකතු වෙයි. ඔව් සර්. කෞසමිස් අපිට දැන් කෙනෙකුට හිතන්නකෝ අපි ගුරුවරයෙකු විදිහට අපි දැන් උගන්වන එකේ මොනවා හරි අඩුපාඩු තියෙනවද කියලා මොකක් හරි කරන්න යනවා කියලා යා. එතකොට විද්‍යා ගුරුවරු විද්‍යාවේ පෙළ පොතේ තියෙන මොකක් හරි දෙයක් ගැන මෙයා කතා කරනවා කියනකො මම එතකොට ඒ සම්බන්ධව අපේ විද්‍යා කරන ගුරුවරු සමූහයම අපි තුල ඉන්නවා. ඔයාට ක්වෙස්චන් එකක් දාලා ගෲප් එකට දාන්න. එතකොට අපි ඒක පුරවලා එවන්න. එතකොට ඒ තොරතුරු ටික ඇනලයිස් කරලා ඔයා රිපෝට් එක ඉදිරියට යන්න. අපි එහෙම උදව් කරන්න. සබ්ජෙක්ට් එක කරන ගුරුවරු විදිහට ඔයා සබ්ජෙක්ට් එකෙන් යමක් තෝරගන්නවා නම් එහෙම නැත්නම් ගුරුවරු විදිහට නියදියක් අරගෙන බලන්න පුළුවන් නම් ඔයාට ලංකාවටම ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. මොකද සබරගමුවේ ඉන්නවා කුරුණෑගල හැම පළාතකම කෙනෙක් ඉන්නවනේ උතුරු නැගෙනහිර යන. ඒ හින්දා අපිට ලොකු රිපෝට් එකකට යන්න පුළුවන්. ඉතින් අපි ඒ තොරතුරු දැම්මොත් මේ ගෲප් එකට අපි ඒක ෆිල් කරලා එවන්නම්. එතකොට ඔයාට එක දවසක් තුල දවසක් නම් දෙන්න එපා වැඩ බහුලයින්නේ. සාමාන්‍යයෙන් සතියක් ඇතුළත ඔයාට තොරතුරු ටික එකතු කරගෙන මොකක් හරි පැකේජ් එකකට දාලා ඇනලයිස් කරලා හොඳ රිපෝට් එකක් ඔයාට ලියන්න පුළුවන්. මොකද මේ ඔයා පයින් කකුල් දෙකෙන් බස් වල නැගලා යන කාලය මේ ගෲප් එක හරහා අඩු කරගන්න. ගෲප් එකෙන් ප්‍රයෝජන ගන්න. ඔව්. ඒක තමයි වාසිය. තමයි තියෙන වාසිය. ඔව්. ඊට අමතරව මම ළඟ ඔයාගේ මාතෘකාවට අදාළ තොරතුරු තියෙනවා නම් මම ඒ ටික ඔයාලට දෙන්නම්. මිස් ළඟ තියෙනවා නම් ඒ ටික දායි. එතකොට මේක මේ අපි සම්පූර්ණ එකතු වෙලා කරනකොට මේකේ අදහස් ටික හොඳට ගලපගෙන ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. තොරතුරු ෂෙයා කරගන්නත් පුළුවන් මේකේ. අනේ මට මේ ලිටරචර් තියෙනවා මම මේ කන්නංගර අධ්‍යාපනය ගැන කරන්නේ මගේ ළඟ තොරතුරු නෑ මොනවා හරි දාන්න පුළුවන්ද කියලා ඇහුවොත් අර ඔයාලගේ භාෂාවෙන් අර දාන්නෝ කියලා දාන්නේ. අනිවාර්යයෙන්ම ඩෝංගාලා දානවා තියෙනවා නම්. එතකොට ඒ ටික කියව ගත්තා නම් ඔයාට ඇති. එහෙම කරන්න බලන්න. මේක ප්‍රයෝජනයක් ගන්න මේ අමාරුවෙන් මේ හදාගත්ත එක. ඔව්. එහෙම ඔයාලට මොනවා හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් අර කිව්වා වගේ මේ ගෲප් එක හරහා අහන්න පුළුවන්. පොඩි පෝස්ට් එකක් දාන්න. දැන් අපේ කට්ටිය මං හිතන්නේ අපි තාම දවස් දෙකක්වත් නෑ මං හිතන්නේ හතර දෙකක් තුනක් වගේ නෙවෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඒක හරහා අර කිව්වා වගේ ඔයාලා දැන් අද හෙටම දාන්න. එතකොට කට්ටිය තියෙන අය ඕක දකින අය මොනවා හරි විස්තර තියෙයි නම් දායිනේ. එහෙම එකක් කරන්න පුළුවන්. හරි. කෞසිනිස් මෙහෙම කරමු අපි අදාළ රිසර්ච් ටොපික් එක අනුමත කරගෙන ඊට පස්සේ තොරතුරු ඉල්ලන්න කියමු. නැත්නම් එක්කෙනෙකුට ඉවරයක් නැහැනේ. ඔව් අනිවාර්යෙන්. අර දැන් සම්පූර්ණසර්ගේ ගෲප් එකේ එහෙම අනුමත කරලා යාළුවා දැන් මං හිතන්නේ භාගයක් කියලා සමහරක් අය ලියලා ඉවර කරපු අය ඉන්නවනේ අපේ. සමහරක් ගෲප් වල ඉන්නවා රිසර්ච් එක ඉවර කරපු. ඒ කියන්නේ තීසිස් එක ලියලා ඉවරයි. මම පෞද්ගලිකව දන්න අය ඉන්නවා යාළුවා ඉවරයි. එතකොට සමහරක් අය ඉන්නවා ෆස්ට් චැප්ටර් එක ලියලා එහෙම බලලා එහෙම කරපු කට්ටියක් ඉන්න. කියන්නේ අපේ දැන් මේ ප්‍රෝග්‍රෑම් අපේ කියන්නේ PGD එකේ අපි ඉන්නේ එක මට්ටම් වල. කියන්නේ සමහරක් අය ඉවරයි. අපි තාම ටොපික් එකක් හිතලත් නැහැ.
අන්න එහෙම රේන්ජ් එක වෙනස් නේ. ඒක නිසා මේ අර එහෙම අනුමත කරගෙන ඉන්න අය ඉන්නවනම් දැන් ලියාගෙන යන අය ඉන්නවනම් එයාලට පුළුවන් ඔය කියන දේවල් ටික කරන්න. නැත්තම් අනිත් අය අර මීටින් එක තියෙනකන් ඉඳ ජූට් සර් දාලා තිබ්බ එක ඒක සාකච්ඡාව කරලා ඉවර වුණාට පස්සේ මේකට දාලා තොරතුරු ටික හොයාගන්න. එහෙම කරන්න. තව කාට හරි මොනවා හරි අදහස් කියන්න තියනවද? අපේ මහේන්ද්‍ර මිස්ට එහෙම තියනවද මොනවා හරි කියන්න? රුචිකා මිස් තියනවද? නිසංසලා මිස් ඔයාලට මොනවා හරි කියන්න තියනවද? මොහන් සර් ඔයාලට මොනවා හරි කියන්න නැත්තම් අපි මීටින් එක ඉවර කරමු. පංචමදුරි ටීචර් ඉන්නවනම් සින්දුවක්වත් අහමු. අනිවාර්යෙන් මම ඊට පස්සේ මේ හෙව්වේ ඒක තමයි ඉන්නවද කියලා. බලමු ඉන්නවද කියලා. ඉන්නව නේද? නෑ අපිට මේක ටීචර් අපිට විභාගයක් ගොඩ දාගන්න පුළුවන් වුණා නම් කුප්පිය හරහා මේ රිපෝට් එකක් ගොඩ දාගන්න එක ගේමක් නෙමෙයි. ඔක බය වෙන්න ඕනේ නෑ. අපිට මොනවා හරි අදහස් තියෙන කට්ටිය ඉන්නවනේ. දාගන්න පුළුවන් ඕක. මොනවා හරි ටග් ගාලා තියෙනවා නම් ප්‍රශ්නේ මේකට දාන්න. ගෲප් එකට දාන්න. මට මෙහෙම ප්‍රශ්නයක් මම මෙතන හිර වෙලා ඉන්නවා. සමහරක් අය තමයි ටොපික් එක වෙනස් කරන්නලු ඉන්නේ. ජනක සර් දැන් මේ පරිේශන ක්‍රම තියෙනවනේ විවිධ පරිේශන ක්‍රම වර්ගීකරණය කරලා ඓතිහාසික පරිේශන සහ සම්බන්ධතා පරිේශන සම්පරීක්ෂණ පරිේශන. ඒතර මේවා දැන් මේ බුමානි මිස් කිව්වා මට ඇහුණා මේ කියන්නේ කාර්ය මූල පරීක්ෂණ රිසර්ච් ඇක්ෂන් රිසර්ච් එකක් කරනකොට මේ දවස්වල කරන්න අමාරුයි කියලා. එතකොට දැන් මේවා වලින් මේ දවස්වල අපිට කරන්න පුළුවන් පරීක්ෂණ මොනවාද? මේ අතරින් මොනවාද? එතකොට අපිට පහසුවෙන් කරගන්න පුළුවන් පරීක්ෂණ මොනවාද කියලා ඉතින් මේකේ පරීක්ෂණ තියෙනවානේ මූලික පදනම් පරීක්ෂණ තියෙනවා. මූලිකව ඉස්සල්ලාම ඔයා කරන දෙයක්. ඉස්සල්ලාම කරන්නේ පරීක්ෂණයක් ඔයාට කරන්න පුළුවන්. ව්‍යවහාරික පරීක්ෂණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි විචාරාත්මක කෙනෙක් කරපු එකක් පිළිබඳව ඔයා ඒක නැවත කරලා ඔයා ඒක හරිද වැරදිද කියන එක. ඒ වාගේ එකක්. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් ගැන ගවේෂණය කරනවා. මේ අවුරුදු 5 තුල උසස් පෙළ දරුවන්ගේ ප්‍රතිඵල මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා. මේකට හේතු මොනවද? ඇත්තටම ටියුෂනුත් මේකට බලපෑවද? ඔයා ගවේෂණයක් කරනවා. ඒක ඇගීම් පරීක්ෂණයක්ද? ඇගීම් පරීක්ෂණයක්ද ඒක සර්? ගවේෂණාත්මක එකක්. ඔයා මොකක් හරි තොරතුරක් පිටිපස්සේ එලෝගෙන යනවා. ඔව්. එතකොට ඓතිහාසික පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඓතිහාසික කරුණු එකතු කරලා. ගුණාත්මක ඒවා කරන්න ප්‍රශ්නයක් එයිනේ. ගුණාත්මක කරන්න පුළුවන් ප්‍රමාණාත්මක කරන්න බැරි වෙයි. ප්‍රමාණාත්මක සමහර ඒවා කරන්න පුළුවන්. සර් දැන් මෙතන ඓතිහාසික පරීක්ෂණ කරනකොට සර් දැන් අපි ඓතිහාසික පරීක්ෂණයකදී දැන් තව කෙනෙක් කරපු දෙයක් දැන් නැත්තම් යම්කිසි පීරියඩ් එකක කරපු දෙයක් ඇනලයිස් කරලා නැත්තම් ඒක ගැන හොයලා දැන් වර්තමානයට ගැලපෙන විදිහට නේද අපි ඊළඟට අතීතයේ කරපු දෙයක් වර්තමානට ගලපා ගැනීම. ඒක තමයි ඓතිහාසික මේවා අනුව කරන්න වෙන්නේ. ඉස්සර තිබුණා අවුරුදු 5න් ඉස්කෝලේ යන්න දරුවන්ට. දැන් 6න් යන්නේ. අර අවුරුදු 5න් ගියේ එක හොඳද? එහෙමනම් හොඳ නම් ඇයි මේක ක්‍රියාත්මක නොකරන්නේ? ඒ පැත්තට වා. ඒ විදියට එකක්. ඒ විදියට. ඉස්සර තිබුණ එකක් වර්තමානයට අනුගත කරගන්න. එතකොට දැන් සමහර ඒවා ඓතිහාසික පරීක්ෂණ ක්‍රමවේදවලදී දැන් අර සර් කිව්වේ යම් කිසි කෙනෙක් නතර කරපු ස්ටෙප් එක ඒ කියන්නේ යා නතර කරපු තැන ඉඳලා ඉදිරියට යන කොටසත් ඓතිහාසික පරීක්ෂණයකට සම්බන්ධ වෙනවද? ඒක කොහොමත් හැම එකම ඒක ඓතිහාසික කියන්නේ එතන ලිට් වලින් තමයි ටීචර් සම්බන්ධ වෙන්නේ. නමුත් ඓතිහාසික කියන එකේ මූලික අර්ථකථනය ඕක නෙමෙයි. ඒක නෙමෙයි. එතකොට අර විවරණාත්මකව එහෙම නැත්නම් විචාරාත්මකව යන පරීක්ෂණයක් තමයි අර අරයා මෙහෙම කිව්වා නමුත් ඒක මෙහෙම නෙමෙයි. දැන් වර්තමාන කාලයත් එක්ක මෙන්න මෙහෙම වෙනස් වෙලා තියෙනවා. එහෙම ටීචර් මෙහෙමයි. අපි අර මේ මැක්කා ගැන දන්නවා අපි පොල් ගහ ගැන ලියනවා නම් මැක්කා ගැන නම් දන්නේ පොල් ගහ පැත්තට හරවලා ඕන පැත්තකට මේක කරකවන්න පුළුවන්. ඔව්. දැන් අපි උදාහරණයක් ගත්තොත් ගන්න තුලට ගිහිල්ලා යාළගේ සමාජ පසුබිම ගැන යා ලිව්වා. ඔව්. ශාමලී මිස් මං හිතන විදියට අපිට අපේකේදී ඓතිහාසික පරීක්ෂණයක් කියන එකට යන්න අමාරුයි. අපිට යන්න අමාරුයි. ඔව් ඒකෙදි කරන්නේ ඔව් ඓතිහාසික පරීක්ෂණයක් කියන එකේදී වෙන්නේ
මොනවා හරි කලින් අනාවරණය කරගත්ත දෙයක් හරි එහෙම නැත්නම් කලින් වෙච්ච සිද්ධියකට අදාළව අපි නැවත විවරණයක් කිරීම තමයි ඓතිහාසික පරීක්ෂණයකදී වෙන්නේ. නමුත් ඒක එහෙමනම් ගන්න ඕනේ අපේ තියෙන සබ්ජෙක්ට් ඒරියා එකේ හැටියට මට තේරෙන විදියට අපිට ඒ වගේ රිසර්ච් එකකට යන්න අමාරුයි. මිස් කරනවා නම් චුට්ටක් සුපයිසත් එක කතා කරලා බලන්න. මට තේරෙන විදියට නම් එහෙම අමාරුයි. ඒ කියන්නේ අපිට ඒ වගේ අර ඓතිහාසික දෙයක් අරගෙන ඒක විවරණය කරන්න තියෙන දේවල් අඩුයි නැත්තටම. ටීචර් කෙනෙකුට අපේ ගන්න area එහෙම එකේ- අපිට ඔව්. බෑ කියන්නමත් බෑ. අපිට ඔව්. ගුරු ගෙදර අධ්‍යාපනයේ පහේ පන්තිය දෙන ශිෂ්‍යත්ව අධ්‍යාපනයට වැඩිය හොඳයි කියලා කෙනෙකුට ගන්න පුළුවන්. ඒකෙදි දරුවගේ හසුරු කුසලතා මේවා ගුණ ප්‍රගුණ කරලා මේවා කරා දැන් විභාග කේන්ද්‍රයේ හින්දා මුන්ගේ සහකම්පනේ නෑ අරක නෑ මේක නෑ කියලා කෙනෙකුට ඕන ලියන්න පුළුවන්. ඔව්, බෑම ඒකෙදි කියලා නෑ. කරන්න ඕන දේ- හැබැයි ඔව්, ටිකක් බෑ අමාරුයි. කියලා නැහැ. නමුත් එහෙමනම් ටිකක් අමාරුයි. අපි ඒ ඓතිහාසික විවරණය වර්තමානයේදී අපිට තියෙන ගලප ගැටලුවක් ගන්න ඒ ඕන. කියන්නේ අපි ඒකට රිසර්ච් එකක් කියන එකෙන් කරන්නේ ගැටලුවක් විසඳන දේනේ. ඔව් ඔව්. එහෙනම් ඒක සම්බන්ධ කරගන්න ඕන වර්තමානයේ අපිට තියෙන ප්‍රශ්නයකට. නෑ සර් මං දැන් ජනකසේ වර්තමාන මම කිව්වේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය තුළින් දරුවගේ මනස විකෘති වෙලා තියෙන්නේ. අනිත් ඒවා ගැන කිසිම අවබෝධයක් නැහැ. විභාග මානසිකත්වේ. අන්න ඒකට පිළියම දෙන්න ඓතිහාසික අර පැත්තෙන් ගහලා. එහෙම පුළුවන් ඕන. ඔව්. හැබැයි දැන් අමාරුයි මට- වැඩි. මට වුණේ මේ ජනකස දැන් මේ පරීක්ෂණ ක්‍රම දැන් සාමාන්‍යයෙන් ඔය අත ගහන්න නැතුව ඉන්න අයට මේ ඔය පරීක්ෂණ ක්‍රමවේදයන් ටික දැන් ඓතිහාසික ක්‍රමවේදයේ දැන් පැහැදිලි කරලා දුන්නා වගේ අනිත් ක්‍රමවේදයන් ටිකක් හොඳින් පැහැදිලි කරලා දුන්නා නම් අර ඒගොල්ලන් ටිකක් තව ටිකක් ප්ලේසි වෙයි නේද? අර අත ගහන්න මේක පස්ස ගහගා ඉන්න අයට. අපිට යන්න පුළුවන් වෙන්නේ මොකක් හරි මේ ශෛලීන් කීපයක් විතරයි. ඔය මේ කේස් ස්ටඩි එකක් අපිට යන්න පුළුවන්. මොකක් හරි පාසල් වල වර්තමාන මොකක් හරි තියෙන සිද්ධියක් පදනම් කරගෙන ඒක කාලයක් තුල ඒක හොයලා බලලා ඒ ගැන ඒකෙන් දත්ත එකතු කරගෙන විවිධ ක්‍රම උපයෝගී කරගෙන ඒක විසඳන්න කොහොමද ඔයා මේ කරන්න ක්‍රමවේදය. අන්න ඒ වගේ දෙයක් යන්න පුළුවන්. එහෙම නැත්නම් අර මේ වංශ විවරණේ වගේ එකකට යන්න පුළුවන් මෙතන. සාසම්බන්ධතා පරීක්ෂණයකටත් යන්න පුළුවන් නේද සර්? අර විෂය දෙකක් අතර නේද? ඔව් විෂය දෙකක් අතර යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මොකක් හරි අර මිනිස්සුන්ගේ දරුවන්ගේ ගති ලක්ෂණ හැසිරීම් රටා අර්ථාන්විත වේ වගේ හේතු පැහැදිලි කරගෙන ඉදිරියට ගිහිල්ලා මේ ක්‍රමය දැනට මේක යෝග්‍ය වෙනවද? මේකේ මොනවද තියෙන අහිතකර දැන් මේ තාක්ෂණය යොදා ගැනීම මේකේ දරුවන්ට කොහොමද බෑඩ් කන්සික්වන්සස් එන්නේ? ඒ විදිහට අපිට ඕනනම් ඒ දරුවෝ තුලට ගිහිල්ලා අපිට එයාලගේ තොරතුරු අරගෙන එහෙම යන්න පුළුවන්. එහෙමත් නැත්නම් අර මේ සිද්ධියක් දෙන එකට. ක්ෂේත්‍ර අධ්‍යයනයක්. සිද්ධි නෙමේ ක්ෂේත්‍ර අධ්‍යයනයක්. ෆීල්ඩ් ස්ටඩි එකක්. ඔව් මොකක් හරි අර පිරිසක් දරන මතයක් එයාලා නියෝජනය කරන අර සමාජයෙන් විමසලා දැනගෙන ඒ දත්ත පදනම් කරගෙන ඒ දත්ත සමස්තයකට ප්‍රෙඩික්ට් කරලා බලනවා ඒ කොටසකගේ දත්ත සමස්තයට ප්‍රෙඩික්ට් කරලා බලනවා මේක කොච්චර ගැලපෙනවද ඒක කොච්චර කලාපේ එහෙම නැත්නම් කොළඹ පාසලේ ඒ උගන්වන රටාව මගේ ගමේ පාසලට ගැලපෙනවද නැද්ද එහෙම නැත්නම් ඒක මුළු ලංකාවටම ගැලපෙනවද ජපානයේ ක්‍රමයේ අපිට ගැලපෙනවද ඒ වගේ නිකන් හිතන්නකෝ එහෙම එකක් එහෙමත් නැත්නම් ඔය සම්පරීක්ෂණ ශෛලියක් අත්හදා බැලීමක මොකක් හරි ඔයාගේ උගන්වීමේ රටාව වෙනස් කරනවා PGD එකෙන් පස්සේ ඒකෙන් පස්සේ ඔයාට මයින්ඩ් පුළුවන් කරුණු අල්ලගෙන ඒක මොකක් හරි න්‍යාත්මක මේ පර්යේෂණයක් කරන්න ඔයා ඒකට පෙළඹෙනවා මොකක් හරි වෙනසක් පදනම් කර අත්හදා බැලීමක් කරලා දරුවන්ට මොනවා හරි පැයක් තියාගෙන ඉස්කෝල ටයිම් එකෙන් පස්සේ දරුවන්ට ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරලා ඔයා ඒකට ඉතින් දීර්ඝ කාලයක් යනවා. ඒ විදිහට එකක් අනුගමනය කරලා නේද? අලුත් මෙතඩ් එකක් භාවිතා කරලා දැන්ට තිබිච්ච තත්ත්වෙට වැඩිය ඔයාට ආවේනික ක්‍රමයක්. ඒක මම අලුත් කියන්නේ ඔයාට ගැලපෙන ක්‍රමයක්. මොකක් හරි වෙන්න පුළුවන්. ඔයාගේ සමාජයට උගන්වන රටාව වෙනස් කරනවා. ඔයාගේ කටහඬ වෙනස් කරනවා. ඔයාගේ සමහර විට ඔයා දරුවන්ට කතා කරන විදිය වෙනස් කරලා පන්ති කාමරය වෙනස් කරලා ඔය විදියට මේ මොන හරි එහෙම අලුත් දෙයක් ඔයා යොදාගෙන මේ විදියට ඔයාට කරන්න පුළුවන්. එකම වයසේ සමාන ලක්ෂණ තියෙන පිරිසක් අල්ලගෙන ඒ ඔයාගේ අලුත් ක්‍රමය හඳුන්ලා දීලා එකෙන් කොහොමද එයාලා ඒකට ප්‍රතිචාර දක්වන්නේ? PGD එකෙන් පස්සේ මේ දරුවෝ කොහොමද ඔයාට
ඔයා ඒ ක්‍රම උපයෝගී කරගන්නකොට දරුවෝ කොහොමද ඔයාට අනුගත වෙන්නේ? අර ඒ වාගේ මොකක් හරි ඔය ක්‍රම හතරෙන් එකක් තමයි ඉතින් යන්න වෙන්නේ. අපි කොච්චර මාතෘකා කතා කරා. ඔව්. නේද? ක්‍රමවේද වලින් අපිට තමයි ගවේෂණ කරන්න වෙලාවක් නැහැ. ක්‍රමවේදයක් තෝරගන්න. ඔව්. හොඳම දේ තමයි අර මේ ක්වෙස්චනියා එකක් දීලා ඒකේ තොරතුරු ටික අරගෙන ඒක විශ්ලේෂණය කරලා ඒකට මේ රිපෝට් එක ලියන එක. මම නම් දකින්නේ. ඔව් මැඩම් කිව්වෙත් එහෙම තමයි. ඔව්. ප්‍රශ්නාවලිය. ප්‍රශ්නාවලි ක්‍රමයට යන එක තමයි අපිට මේ වෙලාවේ හැටියට මේ වෙලාවේ සුදුසු. සුදුසු. ඔව්. තොරතුරු තියෙනවා නම් ඔයාලට යන්න පුළුවන් මේ කේස් ස්ටඩි එකකට යන්න පුළුවන්. කේස් ස්ටඩි. ඔව්. දැන් මේ තත්ත්වයක් එක්ක සිටුේෂන් එකත් එක්ක අපිට පහසුයි අර දෙයක් තෝරගත්තම නේද? අර වගේ දෙයක්. යනකොට එහෙම නේද අපේ ටීචර්ලා ඒකට දෙන්න තියෙන උපදේශය ඒක නේද? මට නම් හිතෙන්නේ එහෙමයි. ඔව් තව තමත් හිතන්නේ සර් ඒක ඒ වගේ එකට යන්න පුළුවන් නම් හොඳයි ඒකක් හරි නැත්නම් අර මේ මාක්ස් ඇනලිසිස් එක කියන්නේ අර මිස්සුත් දැන් කිව්වේ මේ මොන හරි සහසම්බන්ධයක් බලන්න එක්ක සබ්ජෙක්ට් දෙකක එහෙම නැත්නම් අපිට පුළුවන් දැන් ශිෂ්‍යත්වය වගේ ගන්නවා නම් අඩු ආදායම් ලාභී පවුලක ඊ ළමයාගේ ශිෂ්‍යත්ව ලකුණු අතර සම්බන්ධයක් තියෙනවද අන්න ඒ වගේ එකටත් යන්න පුළුවන් එහෙම මොකක් හරි සහසම්බන්ධතා සංගුණකේ අරගෙන අපේ අර චින්තක සර්ගේ මැත්ස් ටිකෙන් ඒක ඔප්පු කරලා පෙන්වන්නත් පුළුවන් අපිට. මෙන්න මේක අතර මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේ සම්බන්ධතා ආර්ථිකයයි ශිෂ්‍යත්ව සාධන මට්ටමයි අතර මෙන්න මෙහෙම තියෙන ළමයි කීපයක අරගෙන මේ වගේ දත්ත ටිකක් දාලා ඒ සහ R වැලියු එක මෙහෙමයි. මෙන්න මේකට අඩුයි නම් මෙහෙමයි කියලා හොඳට ඒක විග්‍රහ කරන්න පුළුවන්. ඒකත් හොඳ මාතෘකාවක්. ඉතින් ඔච්චර හිතන්න එපා පාසලේ සංවර්ධනයේට ඔයාට කරන්න පුළුවන් මොනවද කියන එකත් රිසර්ච් එකක්. ඉස්කෝලේ ළමයින්ගේ සාධන මට්ටම ඉහළ දාන්න ඔයාට මොනවද කරන්න පුළුවන්? ගුරුවරු විදියට අපිට මොනවද කරන්න පුළුවන්? ඒකත් ගන්න පුළුවන්. ප්‍රදේශයේ දේශපාලන නායකයෝ මොනවද අධ්‍යාපන සංවර්ධනය සඳහා මේ යාලට මොනවද දක්වන්න පුළුවන් දායකත්වයේ පිළිබඳ අධ්‍යයනයක්. යාලා ඇත්තටම දායකත්වයේ දෙනවද නැද්ද? ඒවා ගැන හොයලා බලනවා. ඕන එකක් ගන්න පුළුවන්. ඕන පැත්තකට කරකවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය මේ අපේ ඉන්නේ වීදි දරුවෝ අධ්‍යාපනයට යොදා ගන්න එක. වීදි දරුවන් පාසල් ඉගෙනීම් ක්‍රියාවලිය දක්වන චර්යා රටාවන්ගේ ස්වභාවය. එහෙම නැත්නම් එයාලා ඒවට හරියට නිවැරදිව අනුගත වෙනවාද? වීදි දරුවන් පාසල් පැමිණෙනවාද කියලා එක හොයලා බලන්න. එහෙම නැත්නම් ගුරුවරු හරියට උගන්වනවද කියලා බලන්නත් ඕන නම් කෙරුවේ හැකියි. කලාපේ ගුරු එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් අපිව බලන් දෙන්නේ කවුද? මොනවද ඒ අයට කියන්නේ ගුරු උපදේශකවරුන්ගේ කාර්යභාරය නිවැරදිව සිදු වෙනවාද? අධීක්ෂණ ක්‍රියාවලිය සාර්ථකව ලංකාවේ සිද්ධ වෙනවද කියලා බලන්න. අධීක්ෂකවරු 4-5 දෙනෙකුට ක්වෙස්චනියර් එකක් දීලා ඒක අරගෙන මේ අලුත් ගුරුවරු ටිකකටයි පරණ ගුරුවරු ටිකකටයි ඒවා දීලා මේ වෙනකන් ඒවා හරියට සිද්ධ වුණාද කියලා කරලා ඇනලයිස් කරලා මේක බොරුවක් කියලා ඔප්පු කරන්න පුළුවන් ඕන. එහෙමත් කරන්න පුළුවන්. ගුරුවරයාට ලැබෙන පඩිය ජීවත් වෙන්න ඇද්ද කියලාවත් ඕනනම් හොයන්න පුළුවන්. අද කාලේ මෙන්න ගෑස් එකක මිල මෙන්න මෙහෙමයි මෙන්න හම්බෙන පඩිය මේසන් බාස්ගේ ගෝලයට මෙච්චරක් හම්බෙනවා මෙන්න මෙයාට මෙච්චරයි මෙයාට මෙච්චරයි මේක ඇත්තටම ජීවත් වෙන්න ඇද්ද මේ අර්ගලේ සාධාරණද නැද්ද? එහෙම වුණත් කියන්න පුළුවන්. ඕන පැත්තකින් හිතන්න පුළුවන්. ඉතින් ගොඩාක් දැන් අද හිතන්න මාතෘකා 5ක්වත් හිතන්න. හෙට දවසේත් හිතලා හොඳම මාතෘකාව ඉස්මතු කරගන්න කොල කෑල්ලක ලියන්න. ඊට පස්සේ බලන්න අපිට ලයිබ්‍රරි පහසුකම් ලැබුණ නැති නිසා මේ චුට්ටක් අපිට ඩේටා කොහෙන්ද හොයාගන්න පුළුවන්. මේවා සම්බන්ධව නෙට් එකේ නම් ඕන දෙයක් තියෙනවා. ඉතින් ඒ වගේ ඩේටා හොයාගෙන ඒවා ටිකක් කියවලා බලන්න මට මේක ලියා ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ලියන්න. පිටු 30යිනේ ටීචර්. ඔය සේරම එකතු වුනහම පිටු 30යි. ලොකුවට හිතන්න යන්න එපා. පොඩි මේ අපි අර කැම්පස් වල කරපු අසයින්මන්ට් එකක් මේක. පිටු 30යි කියන්නේ. ලොකුවට ගෙනියන්න දෙයක් නැහැ. එක දවස් 5න් ලියන්න පුළුවන්. තව කාට හරි මොන හරි අදහස් තියෙනවා නම් කියන්න පුළුවන්. නැත්නම් අපිට පංචයකගේ සින්දුවකින් මීටින් එක එන්ඩ් කරන්න පුළුවන්. කාට හරි මොන හරි තව කියන්න තියෙනවද? අපේ වෙලාව තියෙන ඔය කසාද බැඳලා නැති නිවාඩු පහඩුව තියෙන ඔය කවුරු හරි සරණිලා වාගේ මේ ටීචර් කෙනෙක් සර් කෙනෙක් ඉන්නවා නම් මේ අර අපේ මේ කවුද මේ
ඉරියාල මල්ලිලා වාගේ චිත්‍ර මල්ලිලා වාගේ කට්ටිය ඉන්නවා නම් චුට්ටක් අධ්‍යාපන අමාත්‍යාංශයට දෙන්න පුළුවන් හොඳ රිසර්ච් එකක් ලියන්න. දැන් ඔය සරණි මට කිව්වනේ මේ ඔය සිංහල හෝඩි 6ක් අපි කරන්න ඕනනේ. අපේ දරුවෙක් අධ්‍යාපන මට්ටමේ ඉහළට යනකොට අපේ මව් භාෂාවේ හෝඩි 6ක් කරන්න. මේක සාධාරණද කියලා හොයන්න. ඔයලා රිපෝට් එක යවන්න අධ්‍යාපන අමාත්‍යාංශයට එයාලා පිළිගත්තොත් ඔයාට ගෙවනවා රිසර්ච් එකට. එහෙම සල්ලි වුණත් එක්ක ගන්න පුළුවන්. ලස්සනට ප්ලෑන් කරලා සුපර්වයිසර්ත් එක්ක කතා කරලා මොකද ඔය කොළඹ විශ්වවිද්‍යාලයේ මේ හොඳ සම්බන්ධතා තියෙන සෙට් එකක් ඉන්නේ ලෙක්චර්ස්ලා. ඒකට යාලා රයිට් මේක අපි පබ්ලිෂ් කරමු කිව්වොත් එහෙම ඔයාට මේ පොතක් විදියට ඒක පබ්ලිෂ් කරගන්නත් පුළුවන්. ඔය චින්තක සර්ලා එහෙම පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් එහෙම හොඳ සම්පත් ටිකක් ඉන්නවා. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නිදහස් තියන අය. අපිට නම් ඉතින් මේක ගොඩ දා ගැනීම තමයි ඉතින් අවශ්‍ය වෙන්නේ. එහෙම නතර වෙන්න එපා. අනිත් අය ඒක ඉහළටම යන්න. මොකද එම්පිල් එකක් යනවා නම් රිසර්ච් එකෙන්ම තමයි ගොඩ දාන්න වෙන්නේ. ඒතකොට රිසර්ච් එකක් අනිවාර්යෙන් අර කෞසිමිස් කියපු එකට මම එකඟ වෙනවා. ලියවන්න එපා කාටවත් කියලා තනියම ලියන්න. තනියම ලියන්න. අනුන්ගේ එකක් බලාගෙන තමන් ගොනු කරන්න. තමන්ට ඕන විදියට හදන්න. අනුන්ගේ එකක් බලාගත්තට කමක් නැහැ. හැබැයි ඒක ලියන්න යන්න එපා. ඒකට අනුව තමන් එකක් හදන්න. පොඩි ගමේ ඉන්න ළමයි ටිකකට පොඩි ක්වෙස්චන් එකක් දීලා ඒකේ තොරතුරු ටික අරගෙන මේ පාසල් කොරෝනා නිවාඩු කාලේ මේ අධ්‍යාපනයේ සාර්ථක වුණාද නැද්ද කියලා වුණත් හොයන්න පුළුවන්. දරුවන්ට මේවා දීලා එහෙම නැත්නම් මේ Zoom තාක්ෂණයෙන් උගන්වපු ඒවා සාර්ථකද නැද්ද? ඒකත් හොයන්න පුළුවන්. දරුවන්ට සිග්නල් තිබුණාද කැඩුණාද ළමයි හොඳ උත්තර ටිකක් ලියලා දෙයි. ඒ ටික ඇනලයිස් කරන්න ගෙනල්ලා. අර අපි අර හදන ටේබල් එකට දාලා එකඟ වෙමි, තරයේ එකඟ වෙමි. එහෙම ටේබල් ටිකක් දාලා දරුවන්ට ඒ තොරතුරු ටික පුරවලා ඒක සාරාංශ කරලා ඒක ඇනලයිස් කරන්න. එච්චරයි. ලොකු දෙයක් ඕකේ නෑ. පොඩි දෙයයි තියෙන්නේ. අමාරුම දේ තියෙන්නේ ලිටරේචර් රිවිව් ටිකයි අරමුණු ටික ලියන එකයි. අරමුණු තුන හරියට ලියා ගන්න. අනිත් එක තොරතුරු හොයන එක. ඒවා පොත් වලින් හොයා ගන්න තියෙන ඒවා. නෙට් එකේ ගැහුවනම් මාතෘකාව ඒකට අදාළ සියලුම රිසර්ච් ලෝකේ ඕන තැනකින් එයි. පිට රටවලින් 3කුයි ලංකාවෙන් 5කුයි විතර දැම්මනම් ලිටරේචර් ඇති. ඊට වැඩි ඕනේ නැහැ. ජනක සර් මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනකොට දැන් ගොඩක් ඒවා සමහර ඒවා පෙන්වන්නේ නැහනේ අපිට පේ කරලා ගන්න ඕන ඒවා තියෙනවනේ. නෑ ෆ්‍රී එන්සයික්ලෝපීඩියා වල ඕන තරම් තියෙනවා ටීචර් ඕවා. තියෙනවනේ. මොකද මේ එකක් මම එවන්නම් මේ ඒ ලින්ක් එක through ඕන එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක වැදගත් ටීචර්. ඒක වැදගත්. මම මේකේ chat එකට දාන්නම් link එක. එතකොට අපි හොයාගත්ත ආටිකල් එකේ URL එක හරි ගොඩක් දුරට ටීචර් අපි මෙයාලට උපදෙස් දෙන්නේ මොකක් බලන්න එන්සයික්ලෝපීඩියා වලින් යන්නද URL එකකින් යන ඕකේ බොරු තොරතුරුත් තියෙනවා ගොඩාක් නෙට් එකේ නම් පොත්වල වාගෙත් නෙමෙයි. ඔව් Google ස්කෝල එක තියෙන්නේ. ඔව්. ඒක මේ හරහා සර්ච් කරන්න. අනික මේ දැන් ඔය වෙබ්සයිට්ස් වල .com තියෙන ඒවා ගන්න එපා. .org වාගේ හොඳ ස්ටෑන්ඩඩ් ඒවා ගන්නනේ. ස්ටෑන්ඩඩ් මේ වැලිඩ් සෝස් ගන්න ඕන. මම එවන ලින්ක් එකෙන් ඔයාලට මේ දැන් ඔය රිසර්ච් කරපු ඒවා තියෙනවානේ. ඔව්. ලෝකේ ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මොකද හැම එකක්ම එයාලා මේ ඇබ්ස්ට්‍රැක්ට් එක විතරයි පබ්ලිෂ් කරන්නේ. ෆුල් ඩොකියුමන්ට් කරන්න ඕන නම් මේ අපි පේ කරන්න ඕන. මම ලින්ක් එකක් දැන් දාන්නම් chat එකට. ඒක සේව් කරලා තියාගන්න. අපි හොයාගන්න ආටිකල් එකේ URL එක හරි DOI number එකක් කියලා එකක් තියෙනවා. ඒ ගොඩක් රිසර්ච් පෙපර්ස් වල. මේ ඒක දාලා සර්ච් කරලා ගන්න පුළුවන්. අපිට තව මේ අපේ ඔය ගුරු අධ්‍යාපන මධ්‍යස්ථාන වලින් කරපු රිසර්ච් මිලියන ගාණක් දාලා තියෙනවා. එක මධ්‍යස්ථාන ලංකාවේ කීයක්ද 4000 ගාණක්ද කොහෙද තියෙනවනේ. ඔය හැම එකේම හැම කෙනාම කරපු ඒවා පබ්ලිෂ් කරලා තියෙනවා. ඒකට වෙනම වයඹ එක වෙනම තියෙනවා, කුලියා පිටිය වෙනම තියෙනවා. මම දැක්කා. ඒ වගේ ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේන තොරතුරු කියවලා ගන්න. ඔය දරුවන්ගේ දඟකාරකම් නිරුන්දන අනම්මනම් ගොඩාක් මම දැක්කා තියෙනවා. ඒ වගේ චුට්ටක් කියවලා බලන්න ඒවා ලංකාවෙම කරපුවක් තියෙනවා. ඊට අමතරව අපේ ටීචර් කියපු ලින්ක් එකත් යූස් කරන්න. ඔව් ඇබ්ස්ට්‍රැක්ට් එක කියවුවනම් තේරෙනවා මේක අපිට රිලේටඩ්ද නැද්ද කියලා. අර පොතේ පටම කියවුවා වගේ තමයි. අපේ ඔෆිස් එකෙන් කරපු මේ රිසර්ච් පොඩ්ඩක් තියෙනවා මේ වෙබ්සයිට් එකේ. මම ඒ ලින්ක් එකක් දාන්න. ඔයාලා හැබැයි මේ ඕනේවා මේ බලන්න. මේ ඔෆිස් එකට එන්න විදියක් නැහැනේ. ආවනම් මේ තියනවා කියවලා බලන්න පුළුවන් ඒවා.
දුමානි මිස් ඔයා ওই ටික හොම්මම මේ අපේ දෙනට කුප්පියටත් දාන්න පුළුවන් වෙයිද? රයිට් ඕකේ. ඔව් මෙතන අපේ දැන් 90 ගාණක් වගේනේ ඉන්නේ. ඒ හින්දා එතකොට අනිත් අයටත් බලන්න පුළුවන් නේ. මම දන්නවා. හරි. හරිනේ එහෙනම් තව කාටවත් මුකුත් කියන්න නැත්තම් අපි මීට් එක එන්ඩ් කරමු අපේ පංචි අක්කාගේ සින්දුවකින්. ඔයාලට එතකොට දිගටම අපේ ගෲප් එකට ජොයින් වෙන්න පුළුවන්. අපේ කුප්පිය ගෲප් එකට Facebook ගෲප් එකට. යාත්‍රා කුප්පිය කියලා තමයි තියෙන්නේ. විදිවි යාත්‍රා කුප්පිය. හරිනේ එහෙනම්. හරි. මිස් excuse me අර ජනක සර් කිව්වා නේද වයඹ කලාපයේ එහෙම කරපු රිසර්ච් එහෙම තියෙනවා කියලා. මොකද්ද දන්නේ නැනේ. කොහොමද ඒක බලන්න පුළුවන් අපිට? ඒක ගුරු අධ්‍යාපන මධ්‍යස්ථාන වලට ලොග් වෙලා බලන්නකෝ. ඒ වගේ රිසර්ච් දාලා තියෙනවා. එතකොට ගුරු මධ්‍යස්ථාන වලට ලොග් ගුරු වෙලා මධ්‍යස්ථාන නේද? ඒවට කියන්නේ ඔව් ගුරු මධ්‍යස්ථාන වලට ගිහිල්ලා බලන්නකෝ. එක එක කලාපේ ගුරු මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ ගුරු මධ්‍යස්ථාන වල බලන්නකෝ. ඒකේ හෝම් පේජ් එකට ගියාපුවම එයාලගේ පබ්ලිකේෂන්ස් අනම්මනම් ගොඩාක් තියෙනවා. ඒකෙන් හරි බලන්න සර්. පුළුවන්. thank you sir. ආයෙත් තිනෙත කියලා සර්ච් කරන්නකෝ. වයඹ කලාපයේ තියෙනවා මේ පර්යේෂණ එකතුවක් තිනෙත කියන නමින්. තිනෙත නේද මිස්? තිනෙත පර්යේෂණ එකතුව කියලා බලන්නකෝ. හරනේ මිස් අපෙන්ම හොරකම් කරලා බෑ. බස්නාහිරෙනුත් ඕන අපිට ඈ. හම්බුනේ ඔහෙන්. excuse me ඒකේ අපේ ඇතියාන් අර මම අර වීදි දරුවා එක්ක කරපු මේවා ඇති. ප්‍රතිභා කියලා සංග්‍රහවකුත් යනව නේද? ගොඩක් පරිශ්‍රණික තියෙන. ප්‍රතිභා එක හොඳයි. ඔව් ප්‍රතිභා කියලා සංග්‍රහයක් යනවා. excuse me දුමානි මිස් ඇහෙනවද? ඉන්න. මිස් මේ සාමාන්‍යයෙන් අපි යන කැම්පස් එකේ දැන් තීසිස් එක කරනකොට අපිට කියනවනේ සාහිත්‍ය විමර්ශනයට කලින් කරපු රිසර්ච් ගැන හොයන්න ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවට යන්න කියනවනේ. ඒකෙන් මොනවා හරි ලින්ක් එකක් අපිට ගන්න පුළුවන්ද? මේ ඉස්සර නම් අපි ගිහිල්ලා ඕකේ මේ ඔය ලියවිල්ලකින් තමයි බලන්න තියෙන්නේ කියලා දෙනකොට අපිට කියන්නේ. දැන් මේක මොනවා හරි ලින්ක් එකක් එහෙම තියෙනවද දන්නේ කලින් කරපු රිසර්ච් බලන්න. එතන ලේඛන ආරක්ෂක එකේ තියෙනවා ලංකාවේ කරපු හැම රිසර්ච් එකකම මේ ඩීටේල්ස් තියෙනවා. හරි මේ ටොපික් එක තියෙනවා අපිට. එතකොට ඒක හොයාගන්න තමයි තියෙන්නේ නේද? හොයාගන්නයි තියෙන්නේ මිස්. අපිට ඒකෙන් ලින්ක් එකක් දැන් මේ කොරෝනා එකත් එක්ක සාමාන්‍යයෙන් ගොඩක් දේවල් අර ලින්ක් හදා අර මිනිස්සුන්ට හොයන්න පහසු කරනවානේ. ඒ වගේ දෙයක් තිබ්බොත් කට්ටියට පහසු වෙයි නේද? ඔය එහෙම එකක් දැක්කේ නැහැ. ඔයලා පොඩ්ඩක් බලමු නේද? බලමු මිස්. ඒක අපි ලේඛන ආරක්ෂකයට අපිට යන්න විදිහක් නැහැනේ. සාමාන්‍යයෙන් ඒකේ තියෙනවා හැම එකකම කොපි එකක් තියෙනවා. ඒක නම් වැදගත් වෙන්නේ මිස් සාහිත්‍ය මේ අපිට ලියන්න ගියාම ඒ තොරතුරු ගත්තා නම් අපිට ඒ දේත් කරගන්න පුළුවන් වෙයිනේ. සාහිත්‍ය විමර්ශනයේ ලියන්න එහෙම අනිවාර්යයෙන් මිස්. අපි පොඩ්ඩක් ඒකත් සර්ච් කරලා බලමුකෝ ලේඛන ආරක්ෂකයෙන් එහෙම ගන්න පුළුවන්කමක් තියෙද කියලා. ඔයලා බලන්න මිස් මම ඒක බලන්න. අපි බලමු. දැන් එතකොට අපි දැන් අද බ්‍රහස්පතින්දානේ අපි මම හිතන්නේ ඔය සෙෂන්ස් එහෙම ඉවර වෙලා ඔහොම වෙලා මේවා වෙලා දැන් අපිට නම් තියෙන්නේ අන්තිමේට අපි UX නේ. ඒ නිසා ඒවත් කතා කරගෙන අපි ආපහු ලබන සතියේ බ්‍රහස්පතින්දා විතර පොඩි සාකච්ඡාවක් මේ වගේ දාගමු. එතකොට අපිට කියපු කරුණුත් එක්ක අපිට පොඩක් කතා කරගන්න පුළුවන් නේ. මොකද අනිත් ගෲප් එතකොට දැනුවත් නැහැනේ. මොකද අපිට තියෙන්නේ අන්තිමේට මුල් අයට කතා කරලා තියෙයිනේ. එතකොට ඒ නිසා එහෙම වුණොත් අපි ලබන සතිය ආපහු හම්බ වෙමු. මේ අපි පංචයක්ක සින්දුවක් කියනවද ඔයා? ඉවර කරන්න කලින්. කියමු නින්ද නැති වෙන්නත් එක්ක හරි අපි ලස්සන සින්දුවක් අහමු එහෙනම්. කියමුකෝ.
බොහොම ස්තුතියි. හරිම ලස්සනයි ඔයාගේ සින්දුව. අපි හොඳට රස වින්දා. අද කටහඬ චූට්ටක් අවුල් හැබැයි ඈ. අද ටිකක් මේ අද චූට්ටක් මේ බැරන්ඩි ගතියක් ආවා. ඔය පංචමිස් මොකද්ද කිව්වේ දන්නවද? ඔය අපේ සරණි නංගිලාටයි ඔය අපේ හිරියාල මල්ලිලාටයි කසාද බැඳලා ඒකේ මිහිර බලපල්ලා කියලා කිව්වෙත්. දැන්වත් ඒක ගැන හිතලා බලපල්ලා. ඒකනේ ටීචර් කිව්වේ බලන්නකෝ. පෙම් මොකද්ද මන් දන්න මන්ද වැගිරෙන මොනවද මන්ද කිව්වේ? කසාද බැඳලා ඒකේ ජීවිතයේ සුන්දරත්වය විඳින්න කියලා මං කෞසිමිස්ගෙන් ඉල්ලනවා ජයමංගල සේවෙත් ඔය කුප්පියේ කොහෙන් හරි එල්ලලා අනේ එක්කෙනෙකුට දෙන්නෙකුට ගොඩ යන විදිහට එකක් හදන්න. මේ විහිළු නෙමෙයි. එහෙම එකක් හදන්න බැයිද ඔක? පුළුවන් කෞසිමිස්ට අලුත් සේවයක්. නෑ අපේ ගුරුවරුන්ට විතරයි මේ පිට මගුල් වලට නෙමෙයි. අපේ ඔය ඉන්න අය මොනවා හරි සම්බන්ධ කරලා නැත්තම් මෙයාලා ඒ කලද දසාව ඉවර වෙනවා. මොකක් හරි කරමු ජනක සාපි. හරි එහෙනම් මම මීට් එක එන් කරනවා අද ජොයින් වෙච්ච හැමෝටම thank you අදහස් බෙදා ගන්න ආපු හැමෝටම thank you අපි ආපහු එහෙනම් ලබන සතියේ හම්බ වෙමු ඒ කියන්නේ ලබන බ්‍රහස්පතින්දා ආපහු හම්බ වෙමු 9ට හරිනේ එහෙනම් හරි good night හැමෝටම thank you කෞෂිමිස් ජනක සර් අනිස් මිස්ලටත් බොහොම thank you. හරි